ආයතන ටිකක් ඔය විදිහට බාහිර පටවියාපෝ තේජෝ සතර මහා ධාතුන්ට සම්බන්ධ කරලා ඒ අනිත්‍ය ස්වභාවය දකින්න ඕනේ. ඊට පස්සේ ඒක තහවුරු කරගෙන ගමන් අස අනිත්‍ය විදිහට මනස පවත්වන දිගටම. අස කන නාසය දිවකය අනිත්‍ය විදිහට මනස පවත්වනවා. යාත් සංඥාව තහවුරු කරගන්න පුළුවන් අර බාහිරත් එක්ක සංසන්දනය කරලා බාහිර අනිත්‍ය හොඳින් දැකලා වටහාගෙන ඒක සම්බන්ධ කරනවා අජ්ජත්. තමා තුළ. අන්න එතකොට තමයි අනිත්‍යත්වය වටහා ගන්න පුළුවන්. ඒ සංකත රූප හැටිය ඒ සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච සංකත රූප තමයි මේ සියල්ලම. එස කන නාසය දිවකය මේ හිත ඔක්කොම. ඒක නිසා අපි ඉස්සෙල්ලා අපිට එකපාරටම ඇස අනිත්‍යයි කියලා කියන්න බෑනේ මේක මේ ඒ පෞතින දෙයක් නේ. අනිත්‍ය කියලා ගන්න බෑ. ඒකේ ස්වභාවය මේක සකස් වුණේ කොහොමකින්ද? එතකොට මේ සකස් වෙච්ච දේ ස්වභාවය කොහොමද බලන්න බාහිර බලන්න. බාහිර පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතුන් සම්බන්ධ කරලා බලන්න. ඒ සම්බන්ධ කරලා බලලා ඒ ධාතුන්ට ඇසක මේ ආයතන ධාතුන් සම්බන්ධ කළාට පස්සේ අන්න අනිත්‍ය බව වැටහෙනවා. අනේ මේ විදිහට බලාගෙන අනිත්‍ය බව හොඳට වටහාගෙන ඇස කන නාසය දිවකය හිත කියන ආයතන ඔය විදිහට අනිත්‍ය විදිහට බලන්න අර බාහිර බලන සකස් වෙන්න ඕන. පුරුදු වෙන්න ඕන. එතකොට ඇස ආයතන ඒ ටික බලලා ඊට පස්සේ බාහිරත් බලන්න ඇසට ගෝචර වනදී රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එතකොට ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙම සකස් වෙච්ච දේ. ඒවත් ඒ ධාතු වලින් දැන් ඇස අනිත්‍ය නම් ඇසට නීත්‍ය රූපයක් දකින්න බෑනේ. දකින්න රූපයක් එකක් අනිත්‍යයි. නමුත් අපි ඒ රූපෙත් අනිත්‍ය ස්වභාවය අර විදිහට බලන්න ඕන. දැන් මෙතන ඇස අනිත්‍යනේ අනිත්‍ය වශයෙන් නීත්‍ය එකක් දකින්න බෑ කියන වැටීම අපිට එනවා. නමුත් ඒ ආවාට කියලා ඒකේ හැඳින්වෙන්නේ නැතුව අතන බලන්න ඕනේ යථා ස්වභාවය. රූපේ පඩවිය ආපෝතේජෝ තේජෝ වායෝ ඒ හතරක් අනිත්‍ය නිසා රූපත් අනිත්‍යයි. ඒ විදිහට තමයි බලන්න. දැන් මේ බාහිර පටවි ධාතුව අනිත්‍ය වන්නේ යම්සේද? ඒ විදිහටම රූපේ නැමැති මේ සංකත රූපේ පටවි ධාතුවත් අනිත්‍යයි. ඒ විදිහට බලන්න ඕන. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඒ ඔය ටික දිගට බලනවා නම් දිගට බලනවා එක ආයතනකින් බලන්න පහක්. ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ වේදනාව. එතකොට තවත් විදිහකට ප්‍රජාන් වහන්සේ අතන ගන්නනවා ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ වේදනාව ඒ හේතුවෙන් හට ගන්න තෘෂ්ණාව. එතකොට ඒ විදිහට ওই ආයතන 6 බලන්න පුළුවන් නම් කෙනෙකුට එතනම චතක්ක සූත්‍රය ගන්නන්නේ එතන මේ ආයතන 6 ප්‍රගුණ කරන එක්කෙනා ඒක තුලින්ම නිවන් දකින්නවා. අර චතක්ක කියන්නේ එකකින් 6 කාණේනේ. ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ වේදනාව විසාට ගන්න තෘෂ්ණාව රූප තණ්හාව 6යි. කනනාසය දිවකයි හිතේ 6යි. ඉතින් ඔය 6 අර විදිහටම බල යනවනේ ඒ 6 තුලම ඔහුගේ නිවන් මාර්ගය ඒක. ඒ තුලම නිබ්බිදා වැටෙනවා. දැන් මේ ආයතන 6 පිළිබඳ නිබ්බිදා වැටුණා පස්සේ උට උපාදානයේ ගන්න දෙයක් නැහැ නේ. ඒ නිසා එතනම නිබ්බිදා නිවි මෙතන තියෙනවා. ඒ නිසා අනේ මේ විදිහට ඇස අර විදිහට බලනවා එකපාරටම ඇස රූපය චක්කු එකපාරටම බලන නැත්නම් එකින් ඉස්සෙල්ලා තහවුරු කර ගන්නවා. හොඳට තමන්ට ගෝචර වුණාට පස්සේ තමන්ට මනසට ගෝචර වුණාට පස්සේ එකටම ගෙනිච්චට ගැටලුවක් වෙන්නේ නැහැ පහම. එකක් බලනවා ඇස බලනවා ඉස්සෙල්ලා ඇසේ අනිත්‍ය ස්වභාවය වටහාගෙන ඊට පස්සේ රූපේ අනිත්‍ය ස්වභාවය වටහාගෙන ඊට පස්සේ මේ දෙක සම්බන්ධ වීම තුළට ගන්න විඥානය. ඒ විඥානයත් අර විදිහටම අනිත්‍ය ස්වභාවයට විඥානය බලන ඒ නිසාට ගන්න ස්පර්ශය නිසාට ගන්න සැප දුක් උපේක්ෂා වේදනා. ඒකෝනේ මේ අනිත්‍ය ස්වභාවය දකින්න වේදනාවේ අනිත්‍ය ස්වභාවය ඉතින් දකින්නම් අච්චර අමාරු නෑනේ. පඨවි ආපෝ සතර මහා ධාතුන්ට යන්නම අවශ්‍ය නැහැ වේදනාවේ අනිත්‍ය ස්වභාවය දකින්න. ඒක තමා තුළ හට ගන්න වේදනාවෙන් වේදනාවට වෙනස් වෙන බව පේනවනේ. සැප වේදනාවේ ඉන්නවා ඊට පස්සේ දුක් වේදනාවක් වෙනවා. එතකොට සැප වේදනාව වෙනස් වෙන අනිත්‍යයි. එතකොට දුක් වේදනාවක් නැහැ තමයි. එතකොට මධ්‍යස්ථ ස්වභාවයෙන් ඉන්නකොට උපේක්ෂාව බලන මේ කලාතුරකින් කෙනෙකුට තියෙනවා. නැත්නම් සැප දුක ඔසේ කටයුතු කරන කෙනෙකුට උපේක්ෂා වේදනාව බොහොම කලාතුරකින් තමයි එන්නේ. ඒ අවස්ථාවේදී කල්ලා ගන්න ඕන. එතකොට මේ වේදනාව වෙනස් වීම එතකොට මේ වේදනාව නිසා හට ගන්න තෘෂ්ණාව කියලා කියන්නේ හට ගන්න වේදනාවට නෝත් තමන්ගේ ඒ නිසා හට ගන්න චේතනාව. එතකොට මේ චේතනාව තෘෂ්ණාව කියලා කිව්වේ. එතකොට ඒකත් මේ අනිත්‍ය වූ වේදනාවක් නිසා හට ගන්න තෘෂ්ණාව නීත්‍ය වෙන්න බෑනේ. ඒකත් අනිත්‍ය විදිහට බලනවා.
අනිත් ඒ එතකොට ඔතන උපාදානේ ශූන්‍යත්වයටපත් වෙනවා. ඉතින් ආයතන 6 මේ විදිහට බලන්න ඕන. චක්ක සූත්‍රයේ පිළිවෙලට බලනවා නම් මේ 6 විතරයි. ඒ 6 දිගටම මේ 6 ඔස්සේ කෙනෙක් මනස සකස් කරගෙනවා. එතනම ඔහුට නිවන ඒකම තමයි කමට ඒකම ප්‍රගුණ කිරීමෙන් නිවන් දකිනවා. මොකද අපිට උපාදාන වෙන්නේ තෘෂ්ණාවනේ උපාදාන වෙන්නේ. ඒක තෘෂ්ණාව අනිත්‍ය විලංගු අල්ලා ගැනීමක් නේ උපාදාන වීමක් නෑ. 6 බලන්න ඕනේ. මේ 6න් තෘෂ්ණාව නැතුව මෙහා පැත්තේ යනවා අර පහ බලනවා. ඒ විදිහට මේ පහ බලාගෙන යනවා. කොහොම හරි අපි හැම අවස්ථාවෙම සතර මහා ධාතුන් සමග මේක සසඳ බලන්න ඕන. සතර මහා ධාතුන්ගේ වෙනස් වීම අපි දකිනවා නම් මේක වෙනස් වීම අපිට දකින්න පුළුවන්. අන්න ඒ විදිහට බලන්න. ඔක නැතුව අහලම සරක් වෙන්නේ නැහැ. තමන් බලන්න ඕනේ. තමන්ොත් ඒක බලන්න ඕනේ. සීමෙන්ම පමණක් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක කියන පිළිවෙලට නුහුරු දෙයක් වෙන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් පුහුණුවක් ඇති කරගන්න. ඒ ක්‍රමක්‍රමයෙන් පුහුණුව ශක්තිමත් වෙනකොට ඒක තමන්ට ප්‍රිය වුණාට පස්සේ අතහරින්න බෑ. ඊට පස්සේ තමන් නිකටින් මේකට බහැලා ඒක යනවා ගමන් කරනවා. මුලින් නුහුරු අප්‍රිය වෙන්න පුළුවන්. ඒ නුහුරු දෙයක්. ඒ ක්‍රමක්‍රමයෙන් හුරු කරන්නේ. හුරු කළා වුණ ශක්තිමත් වෙනවා තමන්ට ප්‍රිය තත්ත්වයට ආවට පස්සේ අතහරින්න බෑ. ඊට පස්සේ මේ මාර්ගය යනවා. ඒ වෙනකල් තමයි අසීරම. ඒ ශක්තිය ඇති කරගන්න මහන්සි ගන්න ඕන උත්සාහ ගන්න ඕන. අන්න එතකොට තමයි දැන් මේ අපි අප්‍රිය භාවනා කරනවා කියලා ඒකට ප්‍රියකමක් නැත්නම් අපිට සමාධියක් ඇති කරගන්න බෑ. ඒ කැමැත්තක් නැතුව ඉතින් භාවනා කරනකොට හිතියන සමාධියක් වෙන්නේ සම්මතලාට ටිකක් ඔළුවේ බරගතිය වගේ තේරෙන්නේ. භාවනා කරගෙන යනකොට හම්බුනේ. ඔව්. ටිකක් ඔළුවේ බරගතිය වගේ දැනෙන්නේ. ඔව් ඒක දැනෙනවා. ඒ දැනෙන ස්වභාවයන් ඒක ඇති වෙනවා. ඉතින් බරගතිය ඒක බලන්නනේ භාවනා කරන වෙලාවේ පමණක්ද නැත්නම් ඊට පස්සෙත් ඒ බරගතිය තියෙනවද? භාවනා කරන වෙලාවේ පොඩ් ටිකක් වෙලා පැය භාගයක් විතර භාවනා කරනකොට පොඩ්ඩක් දැනෙනවා. ඊට පස්සේ මම එක දිගටම භාවනා කරනකොට අඩු වෙලා යනවා. නොදැනිය. ඒක ගණන් ගන්න. ඒ ගණන් ගන්න භාවනා කරන එක දැනෙනවා ගණන් ගන්න හොඳ නෑ. ඒක අල්ලන්න ගියොත් තමයි භාවනාවට බාධාවක් වෙන්නේ. මොකද එතන තමන් නිමිත්ත වෙන පැත්තකට හරව ගන්නවා. අපි භාවනාවට බහින්නේ නිමිත්තක් තියාගෙන. ඒකේ නිමිත්ත අපි පැත්තකින් ඉඳලා වෙන පැත්තකට මනස ගෙනීමක් නේ අතන කරන්නේ. නෑ ඒක අර එහෙම අඩු වෙලා යනවා ඉතින් ගැටලුවක් නෑ. ඒක ඉතින් ඔය වගේ අවස්ථා තියෙනවා. හැබැයි මේ ඒ බරගතිය කිව්වට ඉතින් කලාන්තය හරි එහෙම එනවා නම් අන්න ඒ අවස්ථා ටිකක් ප්‍රවේශම් වෙන්න බලන්න මොකක්ද ශාරීරික ආබාධයක් තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන් ඒ වගේ තත්ත්වයන්ට එනවා නම්. ඒ තව එකක් තමයි වගේ ස්වභාවයන් තියෙන්න සාමාන්‍ය කලාන්තය වගේ ස්වභාවයන්ට එන්න ඉඩ තියෙනවා. මොකද මේ භාවනා කරන ක්‍රමය නිසා. ක්‍රමය නිසා කියලා කියන්නේ දැන් අපි ආනාපාන සතිය කරනකොට ආනාපාන සතිය උනත් ඕනකමින් හුස්ම ටික ඉහළට ගන්න හෙලන්න ගියොත් එහෙම වුණොත් අමාරු වෙනවා. ඒ සම්මන්ත්‍රී ඕනකමින් හුස්ම ඉහළ පහළ ගන්න අවශ්‍ය නැහැ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ ස්වභාවයෙන් සිද්ධ වෙන දේ බලාගෙන ඉන්නේ. ආනාපාන නාසයක සිට තියාගෙන බලන්නේ මෙතන හුස්ම ඇතුළු වෙන පිට ස්වභාවයෙන් වැටෙන ස්වභාවය. දැන් උමුණනේ සමහර අය ඕක කරන්න යනවා දැන් ආසසිත සාමිතේ මෙන්න හුස්ම උඩට ගන්න කියලා තියෙනවා. ඉතින් අදිනවා උඩට. ආසස් අහකට එනවා. දීගං ආසස් ඕන දික්කොට හුස්ම අදිනවා. ඕනකම්. එහෙම ගියොත් කලන්ට හැදෙනවා. නෑ ඒකේ හුස්මේ වෙනස් වීමනේ අපි බලන්නේ මෙතන හිත තියාගෙන. දැන් හි කෙටියෙන් හුස්ම ගත්ත බව දන්නවා දැනගත්තා.
අන්න ටික වෙලා කරන දීර්ඝ අනුස්ම දැනගත්තා. නේ අර කියලා තියෙන බණපදේ තෝර ගන්න ඕන. මොකද මේ කියලා තියෙන්නේ. දැන් දීගං වාසසින දීර්ඝ හුස්ම ගන්න කියලා තියෙනවා කියලා අපි ගත්තොත් අපි එතන රැවටිලා. දීර්ඝ ආස්වාස කළා කියලා දැනගන්නවා අර ඒ ස්වභාවයෙන් වැටෙන හුස්ම රැල්ලේ. ඒ විදිහටයි කරන්නේ. අර එහෙම ගන්න කිව්වොත් ඒක පීඩාවක් නේ. අර ස්වභාවයෙන් වැටෙන දේ බලාගෙන ඉන්න ඕන. ඒමත් නැතු ඒ ස්වභාවයෙන්ම හුස්ම ගන්න දේ බලාගෙන ඔය බරගatti එහෙම આવොත් දැනගන්න ඕනේ. තමන් සමතේ නේද ආරපාහිත වඩනවා එක විදර්ශනාවටත් තියෙනවනේ. පෙර ජීවිතවල සමතේ විදර්ශනා කරලා තියෙනවා නම් ඒ විදර්ශනා ලක්ෂණ එනවා. එතන ඒ බරගතියක් තියෙනවා විදර්ශනා ලක්ෂණ වලට. ඒකෙදි සම්මන් භාවනා කරන ක්‍රමයේ තුල අර ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ල දිහා බලා ඉන්නකොට ඒ ස්වභාවය ඇති වෙනවා. අනිත් විදර්ශනා ලක්ෂණ මත වෙන්නේ. ඉතින් තමන් අනිත්‍ය දුක්ඛන ත්‍රිලක්ෂණ භාවනාවට මුරු වෙන්න ඕනේ. මේ ලක්ෂණ මත වෙනවා. මොකද තදි ගතියක් වෙනවා, තද ගතියක් එන්නේ. ඒතර වායෝ ධාතුවේ නෙවෙයි ප්‍රකට වෙන්නේ. එතකොට වායෝ ධාතුව ප්‍රකට වෙනවාගේ වායෝ ධාතුවේ උදේවය දැනීම ඇති වෙන්නේ. එතකොට මේ විදර්ශනා ලක්ෂණ මත වෙනවා. ඒක ඒ විදිහට ලක්ෂණ මත වෙන කෙනාට සම්මතේ වඩන්න බෑ. සම්මතේ වඩන්න බෑ. වඩන්න බැරි. ඒ කියන්නේ දැන් එයාගේ ස්වභාවයෙන් විදර්ශනා මාරු වෙලා. તો සමාධියක් ගන්න බෑ. ගන්න බෑ. ඒ නිසා එතනින් විදර්ශනාවට මාරු වෙන ලක්ෂණ ඉස්මතු වුණාට පස්සේ. ඒ විදිහට ටිකක් බලන්න මේ ගමන් අර භාවනා කරන ක්‍රමය තුළ නම් ඒක පරීක්ෂාකාරීව යෝනිසෝමනසිකාරයෙන් බලනකොට තමයි වටහා ගන්න පුළුවන්. එහෙම ඒ ස්වභාවයෙන් ගැටෙන හුස්ම රැල්ල දිහා නම් තමන් බලන්නේ ඒක වෙනස් වීම නම් නැතිනේ ඒ වෙලාවේ නම් ඒට අනුසාරව නම් ඒ තදවීම ඇති වෙන්නේ තමන් දැනගම මේ එහෙනම් මේ වායු ධාතුව වල ආයෙන්නේ. හරිද? ඒක දකින්න පුරුදු වෙන්න පස්සේ. ඉතින් අනේ ඊට විදර්ශනාත්මකව විදර්ශනා අනිත්‍ය සංඥාව නැත්තම් දුක්ඛ සංඥාව නැත්තම් අනාත්ම සංඥාව. ඒ අනිත්‍ය සංඥාව වඩනකොට දුක්ඛ අනාත්ම සංඥා දෙක ප්‍රකට වෙනවා. එතකොට ඒක හඳුනාගත්තා පස්සේ ආය අමුතියෙන් බඩන්න දෙයක් නැහැ. හැමක් අනිත්‍ය නැයික දුකයි කියලා දේශනා කළේ. එතකොට තමන් අනිත්‍ය දෙක යනකොට අන්න දුක වැටහෙනවා අවබෝධ වෙනවා. යමක් අනිත්‍ය නම් දුක නම් අනාත්මයි. ඒ සංඥා දෙක වඩන්න දෙයක් නැහැ. මොකද මේ සංඥාත් කෙනෙකුට ප්‍රකට වෙන දේ. කෙනෙකුට අනිත්‍ය සංඥාවට වඩා දුක්ඛ සංඥාව ප්‍රකට වෙන්න පුළුවන්. එයාට ගෝචර වෙන්නේ දුක්ඛ සංඥාව. මේ දෙකටම වඩා කෙනෙකුට අනාත්ම සංඥාව ප්‍රකට වෙනවා. එතකොට එයාට ඒ සංඥා මේ තම ප්‍රකට වෙන තමන්ට වැටහෙන තමන්ට අල්ලගන්න පහසු සංඥාව වටනවා. ඔය දින්කන්තරත් මේ සමතේ නරක නෑ හොඳයි. ඉතින් අපිට අපි ජීවත් වෙන කාලයත් එක්ක ගන්නකොට සමතේ වඩා ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිඵල නිවා ගන්න කාලයක් නෑ. ඒ නිසා විදර්ශනාම කරගන්නේ කොහොමද? ඊළඟ ජීවිතේ හරිය තුරු කරගන්න පුළුවන්. ඈ? මේ ජීවිතේ බැලුවනේ. මොකද විදර්ශනා ඔබට හැබැයි ඒකට ඔය අවශ්‍ය කරන පරියන්කයක් පරියන්ක නැතුව නේ තියෙනවා. ඒ පරියන්ක ඉඳන්ට කාලේ තියෙනවා. පරියන්ක අවශ්‍ය නැහැ. තමන්ගේ පවතින හැම ඉරියව්වක්ම විදර්ශනාත්මක ගන්න පුළුවන්. විදර්ශනාව සෑම ඉරියව්වකම සෑම තැනකම කරන්න පුළුවන් භාවනාවක්. ඒක යෝනිසෝ මානසිකාරයෙන් ජීවිතේ යෝනිසෝ මානසිකාරයෙන් ඉන්න හුරු වීම තමයි ඉස්සෙල්ලා අවශ්‍ය කරන්නේ. කුමන ක්‍රියාවෙන්ද අතන නුවණින් ඉන්න ඕන. නුවණින් ඉන්නවා කියලා කියන්නේ නිකම්ම ඉන්නවා නෙමෙයි. ඉතින් කරන ක්‍රියාව දිහා හොඳින් බලාගෙන කරනවා. එතකොට ඒකේ වෙනස් වෙන ස්වභාවය දකින්න. මේ වෙනස් වීම නම් ඉතින් අනිත්‍ය වෙන ඉලක්කය. එතකොට දැන් එතකොට ජීවිතය ගත්තට පස්සේ බලන්න දැන් මුළු ජීවිතේම භාවනාවක් නේද?
නිදා ගන්නකොට නිින්ද යනකම්ම අනිත්‍ය සංඥාව මනසිකාර කරගෙන නිින්ද යන්නේ ඒකෙන්. ඒකට ඒක Tamanට ශක්තිමත් වුණා නම් උදේ අවදි වෙන්නේ අනිත්‍ය සංඥාවෙන්. එහෙනම් රැත්තේ නිදාගත්තා කියලා නිකන් ඉඳලා නැහැ. ඈ? ඔව් නිින්දේ කමටහන තුල. බුදුගුණයෙන් මෙන්න කරගෙන ඒක හොඳයි. බුදුගුණ මෙනෙහි කරලා නින්ද ගියත් ඒක Tamanට ප්‍රකට වුණා නම් Tamanට ඒ බුදුගුණේ නින්ද ගියාට පස්සේ අවදිනකොට ඒ බුදුගුණේම නම් එන්නේ. ඒ කුමනක් හරි ඒ අපටම ඒ විදිහට ඒකයි භාවිතෝ බහුලීකතෝ කියලා කියන්නේ මනස ඒකෙන් පිටන යන්න ශක්තිමත් කිරීම. කරන කමඨහන කුමක් වේවා ඒක භාවිතෝ බහුලීකතෝ බහුලීකృత කරන්න කියලා කියන්නේ අරක මනසෙන් පිට නොයන්න. කොයි මොහොතේ පවතින්නේ ඒක මනස. ඒ විතර කරාට පස්සේ ඔහුගේ ජීවිතේ භාවනාවෙන් තොර නැහැ. හැම වෙලාවෙම ඒ නිමිත්ත තුල ඔහු මනස පවත්තන. ඒක දවස් දෙකක් කල බෑ. සංස්කාර සංසිඳනකොට බොජ්ජංග ධර්ම ඉස්මතු. ඔව්. සංස්කාර උපේක්ෂාව කියන්නේ කොහොමද? ඔව්. සංසිඳන උපේක්ෂාව. අර එතන දැන් බොජ්ජංග මාත්‍රේ ඉස්සලා උපේක්ෂාවක් ඇදලා නේ සංසිඳුනේ. ඈ? බොජ්ජංග ධර්ම වැඩි ඉස්සලා දැන් සංසිඳෙන්නේ ඉස්සලා උපේක්ෂාවකට එන්නේ නැද්ද? ඒක බොජ්ජංග නෙමෙයි. ඔව් බොජ්ජංග මුලින් ඉඳලා මෙනවා. වැඩෙනවා තේරෙනවා. වැඩෙනවා ප්‍රකට වෙන්නේ අතින්දි. සංස්කාරාංග ක්‍රියාවලිය තියෙද්දි ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැහැ. බොජ්ජංග වැඩෙනවා ආරම්භ ඉඳලම ඉතින් අපි වාඩි වෙනකොට බොජ්ජංග එතන ඉඳලා බොජ්ජංග තමයි කුමන භාවනාව කළත් සත්බොජ්ජංග එතන වැඩෙනවා. නමුත් ප්‍රකට වෙන්නේ නැහැ සංස්කාරයන්ගේ ක්‍රියාවලිය සංසිඳෙන්න. ඒ විදිහට මොකද සංස්කාරයන්ගේ ක්‍රියාවලිය නිසාම නේ දැන් අපිට මේ දැන් මේ අද පවතින ස්වභාවය වෙන අපේ ජීවිතය තුළ අප යමක් හරියට අපට වටහා ගන්න බැරි සංස්කාරයන්ගේ පීඩනය නිසා. යථා ස්වභාවය දකින්න බැරි සංස්කාරයෙන් ඇති වෙන පීඩනය. ඒකවල සංස්කාරයන් සංසිඳෙන්නේ දැන් පස්සේ. මනසේ. ඒක තමයි දුක නේ. ඔව්. සංස්කාරය ඉතින් අපි කරන වචන කතා කරන එතන සංස්කාර ඒවා සංසිඳීකට මනසේ සංසිඳුණාට පස්සේ අර ක්‍රියාවලිය සංසිඳනවා. ඒකට ඒකේ පීඩනේ නේ. සංසිඳුණා කියන්නේ ඒකයි අර එන පීඩාව නේ. ක්‍රියාවලිය පවතනවා. සංස්කාරයන් ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. ඒක පවතිනවා. පීඩාව දැනෙන්නේ. ඒ පීඩාව නොදැනෙනකොට තමයි අර බෝධිංග ධර්ම වලින් දෙන්න ඕන සැපේ ලැබෙන්නේ ප්‍රකට වෙන්නේ. දේශනායි සම්මාසේ සම්මාදිට්ඨිය ගැන විශේෂ දෙයක් කිව්වා. මොකක්ද? සමාධිය යහපත් දැකීම කියන එක නේ. ඉන්ද්‍රිය සංවරය වීමට යහපත් දැකීම තියෙනවනේ කියන එක. සංකප්පයට ගැලපෙන්නේ සම්මාසේ ටික ඉස්සර කරන්නේ. අපි දැන් කොනක් පොටක් හොයාගන්න බැරුව ඉන්න අපි බලන්න ඕන පැවැත්ම නැවැත්ම කියන දෙක. සසර පැවැත්ම හා නැවැත්ම කියන කාරණා දෙකට අපි බලමින් ඒ දෙක තෝරා බේර ගන්න ඕනේ. එතකොට අපි මෙතෙක් ආවේ පැවැත්මට නේ කරපු නිසා. එහෙනම් පැවැත්මට අපි කරන්නේ අද කරන දේ නේදත් කළා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි හඳුනා ගන්න අපේ සසර පැවැත්ම එහෙනම් සකස් වෙන්නේ මේ නිසා. ඒකට ඒක අපි වෙනස් කර ගන්නවා එහෙනම් නැවැත්මට අපි කරන්න ඕන කුමක්?
ඊට කරපු දේ අනිත් පැත්තට ගන්න. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉන්ද්‍රිය සංවරය ආයතන සංවරය තමයි නිවන එතනම තමයි තියෙන්නේ. ඒකට මේ ඉන්ද්‍රිය සංවරයෙන් තොරව චේතෝ විමුක්තියට එන්න බෑ. චේතන ඇති වෙන්නේ ඉන්ද්‍රියන් නිසා නම්. ඒ චේතන ඇති වෙන්නේ අසංවර නිසා. සංවර කරගත්ත පස්සේ චේතන ඇති වෙනවා. චේතන ඇති වෙන චේතන උපාදාන වෙන්නේ අසංවර නිසා. සංවර කරගත්තට පස්සේ උපාදානයෙන් තොරව පවතින්න පුළුවන්. ඉතින් අපි මොන කපටහන වඩාගෙන ගියත් අපි එන්න ඕන ඔතෙන්ට. ඉන්ද්‍රිය සංවරයට එන්න, චේතෝ විමුක්තියට එන්න ඕන. චේතනාවන්ගේ මිදෙන්න ඕන. ඒ චේතනාවන්ගේ මිදෙන්න උනත් ඉතින් ওই ත්‍රිලක්ෂණයෙන් තොරව එකෙන් මිදෙන්න බෑ. නිසා ආයතන ටික මාල් ළඟන ඒ ටිකම ත්‍රිලක්ෂණ ගොඩනගාගෙන ගියාම හරි. ඒක කෙනෙකුට පං ආයතන ටික වඩා පහසු නම් පංච උපාදානස්කන්ධය ඒක හොඳයි. පංච උපාදානස්කන්ධය හොඳයි. ඉතින් ආයතන ටික ගත්තම ඉතින් පංච උපාදානස්කන්ධ හදන්න ওই ටිකෙන්. පංච උපාදානස්කන්ධ නැවතනකට හදන්නේ ඒ ටිකෙන්. ඒ ටික දිහා බලාගෙන ගියාට පස්සේ ඒ ටික යථාර්ථවාදීව දැක්කට පස්සේ මේ පාඩම් නැත්තම් හරි. නිවන් දකින්න මහා විශාල ධර්ම අවශ්‍ය නැහැ. නිවන් දැකීමට ඉතින් ආයතන 6 ගැන බලා ගන්න පුළුවන් නම් ඒකම ප්‍රමාණවත්. දැන් අපිට වෙලා තියෙන්නේ මේ 84000ක් දේශනා කරන ධර්ම හිතන්නේ අපි හොයන්නේ. ඒක අපි තෝරා බේරා ගන්නවා. ඒක තෝරා බේරා ගන්න හොඳම තැන තමයි බලන්න මේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්ත බලන්න. එකම දේ ගැන සූත්‍ර ගන්නවා දේශනා කළා. මේ එකේ පුද්ගල දේශනා කරන්නේ. ඒ පුද්ගලයාට වැටහෙන විදිහට දේශනා කරපුවා. ඒ නිසා තමයි ගොඩක් තියෙන්නේ. කොහොම සූත්‍ර අවශ්‍ය කරන්නේ නැහැ. ඒක සූත්‍රයෙන් කියන තමන්න ගෝචර වෙනවා ගැලපෙනවා නම් අල්ලා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය. හැම දේශනාවක් මෙහිමයි. හැම දේශනාවක් ඒ අවස්ථාවට අනුරූප ඒ පුද්ගලයාගේ කෙලෙස් වලට අනුරූප කෙලෙස් නැසන පිළිවෙලට ගෝචර විදිහට දේශනා කරපුවා මිසක් මේ කොටම පොදුවේ දේශනා කරපුවා නෙමෙයි. බුදුදහම කියලා කියන්නේ ඒක පුද්ගලික ධර්ම. එක් පුද්ගලයෙක් ඉදිරිපත් කරන දේශනා. 1000ක් ඉන්න පුළුවන් බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන තැන. නමුත් මේ දේශනාව මේක අරටු මල්ලන්න පුළුවන් කාටද කියලා නුවණ තියෙන කෙනා බලලා තමයි දේශනා කරන්නේ. ඒක යාට හා සමානව නුවණ තියන අය නේ එයාටත් ඒක ගෝචර වෙනවා. ඒ වගේ අපි මේ සූත්‍ර අරගෙන අපි බලන්න අපට ගැළපෙන්නේ කුමක්ද? අපිට පහසුවෙන් වටහා ගන්න පුළුවන් කුමක්ද ආහුණාට පස්සේ ඒක අපි ප්‍රගුණ කරනවා. තාම සුබරි නැත්නම් සූත්‍ර වචන කියව වැඩන්නේ නැහැ. වැඩන්නේ නැහැ. ඔව්. ඔකේ පහසුම දේ තමයි භාවනා කිරීම කියන එකේ පහසුම දේ තමයි තමන්ට ගුරු වේලක් වෙනා තමන් දිහා බලන්න ඕන. මොකද තව කෙනෙකුට කියන්න බෑ තව කෙනෙකුගේ සිතේ පවතින ස්වභාවය. ඒ සිතේ පවතින කෙලෙස් වල ස්වභාවය ඒ පුද්ගලයා හැර කවුද දන්නේ? ඒක තමන් බලන තමන් තුළ ලකිනවා මා තුළ මේ කෙලෙස් පවතිනවා. මේ කෙලෙස් බෑ.
මෙන්න මේ කෙලෙස් මම ප්‍රහීන කරන්නේ. ඒක තමන්ට ගුරුවරයෙක් වෙලා තමන්ගේ මනසේ ස්වභාවය බලන්න හුරු වෙනවා නම් භාවනාව කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. ඒක මේ කෙලෙස් දිහා දාගෙන තමන්ට මේ කෙලෙස් සසර පැවැත්මට. එහෙනම් මේක ප්‍රහීන කරන්න. අන්න අතහරිනවා තමන්. වුමනාව. ඒ ටික තමන් බලන්න ඕන උත්සාහයෙන්. තමන්ගේ මනසේ හට ගන්න ස්වභාවය ඒක චිත්තානුපස්සන වෙන්නේ. චිත්තානුපස්සනාවේ ඒක. ඔව්. සිතේ ස්වභාවය බලමින් ඒවා ප්‍රහීන කළ යුතු දේ ප්‍රහීන කරනවා. වැඩි යුතු දේ වඩනවා. අනාත්මික හිතේ තියෙන එක නෙවෙයි සමහර. ඔව්. කය නෙවෙයි. කය නෙවෙයි. අනාත්මික. ඔව්. තණ්හාව කියන එක නිකම්ම හටගන්නේ ඒකට හේතු තියෙනවා අර සූත්‍ර කවස බලලා බලමු සූත්‍රය පොතින් කියලා බලන්න. අපි මේ හේතු දැක්කට පස්සේ හේතු ඉවත් කරනකොට තණ්හාව නැති වෙයි. විද්‍යාවෙන් දැක්ලා තියෙන නිසා තමයි තණ්හා උගේ නැති නිසා. ඇතිවීම නිසා නැතිවීම ගැන එච්චර අවධානයක් ඔය ඒක තමයි දැන් මේ ඒකට අපේ උත්සාහයක් නැහැනේ. නිරෝධයක් දකින්න උත්සාහයක් නැහැනේ. එතකොට නිරෝධය හැම දෙයක්ම නිරෝධයක් දකින්න ඕන. නිරෝධය දකින්න ඉස්සෙල්ලා සමුදයෙන් වැහෙනවා. ඒකයි වෙන්නේ. ඕනම දෙයක ස්වභාවයකයි නිරෝධය දකින්න ඉස්සෙල්ලා සමුදයෙන් වැහෙනවා. ඒක අපි බාහිරින් බලන්න ඕන අපි තමන් ගන්න ඇඳුමක් ගන්නවා. මේ ඇඳුම පරණ වෙනවනේ. අඳින්න ඇඳුම පරණ වෙනකොට මොකද කරන්නේ? ඒ වෙනකොට අලුත් එකක් ගන්නවා. නමුත් මේක පරණ උනේ ඇයි කියලා හොයන්නේ නැහැ. අලුත් ඇඳුමට ආසාවේ අරක පරණ උනේ කියලා ඒ පැත්ත බලන්නේ නැහැ. අලුත් එකක් ගත්තා අන්න සමුදේ වැහුණා. නිරෝධේ වැහුණා. ඒක පැත්තකට දැම්ම ඒක ගැන හිවිලක් නැහැ නේද බස්. නේද? යන්නේ වගේ නිරෝධයක් දකින්න පුරුදු වෙන්න ඕනේ. හැම ක්‍රියාවක් තුළ. නිරෝධයක් එක්ක බල යන්න. එතකොට ඒක හුරු වෙනකොට සමුදේ වහන්න බෑ. මේකම මෙහෙමයි නේද? හැමදේම එහෙමයි. කෑමත් එහෙමයි. ඔව්. අසත් කෑමක් වෙනවසක් නෑ. දැන් හන්දෙන් ඇඳුම් ගත්තා ඒක දැන් ඉක්මනින් එද බිරනවා පරණ වෙනවා දි รา පත් වෙනවා පාස්වර්ඩ් යට වෙලා නම් පෙනී යනවා ඒක අනිත්‍යයි දුක්ඛයි ඔය මේක පරණ උනේ ඇයි එතකොට වෙනවා මේ පරණ වෙනස් වීම එහෙනම් අනිත්‍යයිනේ අනිත්‍ය නිසායි මේ වෙනස් වීම උනේ උනේ නීති එකක් නෑ වෙන්න බෑ එහෙනම් මෙතන ඇඳුම කියලා එකක් නැහැ පරණ වෙලා අයින් කරන අනිත්‍යයි. ඒක අනිත්‍යයි. ඒක බලබල ඉන්නේ නැහැ අලුත් එක අරගෙන මේක ලස්සනයි. මේක බලන්නේ නැති එක නෙවෙලා තියෙන්නේ. ඒක තමයි බලන්න එතන සමුදයට කොච්චර යට වෙනවද කියලා. ගණ්ඩ ගියාට පස්සේ කොච්චර තෝරනවද? සමුදේ විසින් ගෙනියන දුර බලන්න මේක කොච්චර ඔව් ඈ ඇඳුම කයට පොරන ඇඳුම කුමක් කමක් නෑ එතන ගිහිල්ලා ඒක තෝරලා බලලා ඈ අනිත් අයගේ ඇහැට තණ්හාව උපදවන්න විදිහක් නෙගන්න අනිත් අයගේ ඇහැට ගැලපෙන්න බලනයි මේ සමුදේ බලන්න
ක්‍රියාවලිය හොඳට නුවණින් බලනකොට අල්ලා ගන්න පුළුවන්. නුවණින් විමසන්න ඕනේ. ඉතින් අර ස්වභාවය දකිනකොට අර වගේ තෝරන්නේ නැහැ මෙතන හරියට දැකලා ගියා නම්. තෝරා ඉන්නේ නැහැ. ඇයි මේ ගන්න එකක් නේ අනිත් එකක් නේ. අනිමා කන්දිනේකේ ප්‍රතිවේක්ෂාවක් තියෙනවා නම් ඒක නිසනයි. මේ හේතු නිසායි බුදුරජාණන් සිද්ධාර්ථ. ඔව් තියෙනවා ප්‍රතිවේක්ෂා කියන්නේ මේක ලස්සන වෙන්න නෙවෙයි. ඉතින් ඒ විදිහට මේ මස්සන්ගෙන් මధుරවන්ගෙන් ඇති වෙන පීඩා වලින් නිදහස් වෙන්න ලැජ්ජාට දැන් වසා ගැනීම පිණිස අලංකාරය පිණිස නෙවෙයි. මේ විදිහටම ඒ මනස පවත්තන නම් ඒත් අර්ථ පහට එන්නේ නැහැ. ඉතින් ප්‍රතිවේක්ෂා කිරීම හුරු පුරුදු නැහැනේ. ඒ නිසා බලන්න ඕනේ මේ එකක් ඉවත් කරනකොට මේක ඇයි මේ ඉවත් කරන්න සිද්ධ වුනේ. එතකොට ධර්මයේ මුලම අල්ලා ගන්න පුළුවන්. අනිත්‍ය නිසා එතකොට අනිත්‍යයි කියලා දේශනා කළේ කුමක්ද? පවතින ස්වභාවය වෙනස් ස්වභාවයකටපත් වෙනවා නම් ඒක අනිත්‍යයි. අන්නේ තාත්වයකට වෙනස් ස්වභාවයකටපත් වෙනවා ඒක අනිත්‍යයි. අන්න එහෙනම් මේක දැන් ගන්නකොට දෙවි ස්වභාවය නෙවෙයි දැන්. මේ වෙනස් වෙලා. එහෙනම් මේ තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කළේ. එතකොට ඒ තුල තමයි මනස සකස් කරගෙන යනකොට එතනම ඉතින් අනිත්‍ය නිසා එතනම දුක තියෙනවා. එතකොට අනිත්‍ය නම් යමක් ඒක දුකයි කිව්වා. අනිත්‍ය නම් දුක නම් එතන ආත්මයක් නෑ ආත්මයි. තමන් පරිහරණය කරන දේ තුලම අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා. බැරි අපිට මේක අල්ල ගන්නනේ. ඒ නිසා අන්න යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට ඔය මහා විශාල භාවනා පන්ති වලට යන්න අවශ්‍ය කරන්නේ නැහැ. තමන් gedara පරිහරණය කරන දේ තුලම තමන්ට නිවීම නිවන තියෙනවා. හරියට ඒ ටික විදර්ශනා කරගෙන යනවා නම් නිවස තුලම. නුවණින් කටයුතු කරනවා නම් තමන්ගේ නිවස තුල සිද්ධ වෙන ක්‍රියාවලියම ප්‍රමාණවත් නිවන් දකින්න. ඒට යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් ත්‍රිලක්ෂණයට අනුව කරලා බලන්න පුරුදු වෙනවා. මම කිව්වට නේ කරලා බලන්න. ටිකක් පුරුදු වෙලා බලන්න. ඒ කිව්වට කවුරුත් කරන්නේ නැහැ මොකද බයයි. අනිත්‍ය කෙනෙකුට හරි බයයි. දුක අනාත්ම දෙක ඉතින් කොහොමද? මොකද උපාදාන නිසායි. අපි මේ ජීවිතය උපාදාන කරගෙන ඉන්නවා. අපි ගත කරන ජීවිතය අපි උපාදාන කරනවා. ඒකට මේ අනිත්‍ය සාහනියක් වුණොත්. ශ්‍රී නිසා තෙන්ට මනස ගන්න හුඟක් අකමැති. ඒ නිසා තමයි අයෝනිසෝ මනසිකාරයෙන් නැතුව යෝනිසෝ මනසිකාරයෙන් බලන්නේ. නුවණින් දකින්න කෙනා මුලා වෙන්නේ නැහැ. රැවටෙන්නේ නැහැ. යථාර්ථය දකින්න. යථාර්ථය දකින්න කෙනාට මොන ජීවිතයකට කළ හානියක් නැහැ. ඒකට අර ඉස්සෙල්ලා බලන්නේ බාහිරටගෙන තමන් පරිහරණය කරන දේවල් ටික ඒ කරන ක්‍රියාවලිය ඒ ටික බලලා අනිත්‍ය නිසා ඊට පස්සේ ඒ ටික තමන්ට තහවුරු වෙනකොට මේක කොහොමද? දැන් ඒ ටිකත් මේ සකස් වෙලා තියෙන ධාතුන්ගේ සකස් වෙච්ච ඒවානේ මේ අනිත්‍ය උනේ. එහෙනම් මේකේ ස්වභාවයක් ඒකයි. ඒ නිසා තමන්ගේ කටයුතු අතහැරීමක් නෑ. මොකද ජීවිතේ මේ පවතින තුරේක පවතින්න එපා. ඒ පවතින්න අවශ්‍ය කරන සම්පතුත් ඕනේ. තුරේ සම්පත් නැති කරගන්නේ නැහැ. සම්පත් හොයනවා. ඒකට උතුර සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි. දැන් අනිත්‍යයි කියලා හොයන්නේ නැතුව ඉන්නේ නැහැ. අවබෝධයෙන් කටයුතු කරන්නේ. අනිත්‍ය වුණාට ඉතින් මේ පැවැත්ම තෝරන්නේ. පවතිනකම්. පවතින නිසා කරන එලීමක් තියෙනවා. උපාදානයක් නෑ එතකොට. එලීමක්
ගැටීමක් මුලාවීමක් නෑ ඒක. නුවණින් මේක කටයුතු කරනකොට. ඒ අයෝනිසෝමනසිකාරයෙන් කරගන්නට ගියොත් ඉතින් එතන ලොකු විශාල ගැටුමක් ඇති වෙනවා. ඒකයි ප්‍රධාන වශයෙන් යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ සම්මාදිට්ඨිය නුවණ. නුවණින් හැම වෙලාවෙම කටයුත්තක්ම නුවණින් දකින්න පුරුදු වෙන්න ඕන. ඒක පුරුදු වෙන කෙනාට ඒ කිසිම ගැහැටක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ බලන්න කිසිම ගැටලුවක් නැහැ. ඕක කුඩා කාලේ ඉඳලා පුරුදු වෙනවා නම් තමයි වැදගත්. කුඩා කාලේ ඉඳලා පුරුදු වෙනවා නම් ඔය ක්‍රමයට ජීවිතේ සකස් වෙනවා නම් මධ්‍යම වයස වගේ වෙනකොට ඔහු නිවන් දැකලා ඉවරයි. කුඩා කාලේ නම් ඉස්සනස ඒකට දැන් ඒ වගේ ගුරුවරයෙක් යටතේ ඉන්න වෙනවා පොඩි කාලේ. නෑ කුඩා කාලේ ඉඳලා පුරුදු කරන්නේ මුලියටනේ. සමුදේ. කුඩා කාලේ ඉඳලා සමුදයට හුරු කරන්නේ ඒ නිසා මේ සමුදයට හුරු කිරීම නිසා සමුදේ ආස්වාදයට සමුදයට නැඹුරු කිරීම නිසා එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්වන පැත්ත වහනවනේ. ඒ වහන නිසා ඉතින් අර කුඩා කාලේ සමුදයට හුරු වීම නිසා ඉතින් වැඩිහිටියෙක් වුණාට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කැමති වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. දැන් උදාහරණයක් ඉඳලා මේ මනසත් එක්කම ගියා නම් මේ දර්ශනෙත් එක්කම ගියා නම් උහුට කිසිම මෙලිකමක් නැහැ. අවශ්‍ය ඉලක්කය කරා ඒ ගත කරන ජීවිතෙම උහු අරගෙන යනවා. ඒ භාවිතා කරන බහුල වශයෙන් කරන විදිහ තමයි ඒ නිසා. එන්නේ ඒකයි. භාවිතා බහුලීකරණය. ඔව්. ඉතින් කුඩා කාලේ ඉඳලා කරොත් හොඳයි කියලා අපි වටින් කරන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. පරිසරයක් තියෙන ඒකට සුදුසු ඔය ස්වභාවයට සමාජයේපත් වෙන්න ඕන කරන අධ්‍යාපනයක් තියෙනවා. අධ්‍යාපනයක් කියන්නේ ඒ ලක්ෂණත්වයට නැඹුරු වෙච්ච ඒ ස්වභාවයට මනස සකස් වෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් පවතිනවා. එහෙම නැතුව බෑ. එහෙමනම් ඉතින් මේ අධ්‍යාපන ක්‍රම සකස් වෙන්න ඕනේ ත්‍රිපිටක අධ්‍යාපනය. ඒක ත්‍රිපිටක කාලේ තමයි ධර්මදීපයක් උනේ. ඒ ත්‍රිපිටක කාලේ ධර්මදීපයක් තමයි. ඒ කාලේ රජුරුවන්ගේ ධර්මයේ ඔව් ධර්මයෙන් තමයි ඔය දැන් ඒ ස්වභාවයට යන ගිය කාලේ මොකද රජා ධර්මයේ පිළිතලා නම් සමාජය ධර්මයේ පිළිතන්නේ. ඒ ස්වභාවය දිවිච්ච කාලේ ඒ කාලේ හොඳ ඒ කාලේට ආයෙ ගන්න බෑ. මොකද ගන්න බෑ. එන්නේ මේක වෙනස් විපරිණාමය කරා යනවා මිසක් නැවත ඒ පැත්තට යන්න හුඟක් අමාරුයි. හුඟක් අමාරුයි කියලා කියන්නේ මොකද මේ දැන් අවුරුදු 1000කට 20ක් පරමාවිස අඩු වෙනවා. අවුරුදු 100න් පහළ ලෝකේ බුදුවරු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්නේ නැත්තේ ඇයි? ඒ ධර්මයේ නුවණ මැදි අයට ගෝචර කරන්න අමාරුයි. කෙටි නිසා. ආයු කාලේ කෙටි නිසා. ආයු කාලේ කෙටි රාග දේශම උස්සන්න. වැඩි. ඒ නිසා ධර්මයේ ගෝචර කරන්න බැරි නිසා තමයි බුදු නොවෙන්නේ. එතකොට දැන් වර්තමානයේ එනකොට අවුරුදු 68ක් වගේනේ පරමාවිෂ දැන්
එන්නේ දැන් අවුරුදු බුද්ධ වර්ෂ 3000 වෙනකොට පරමාවශ අවුරුදු 40 වෙනවා. 3000 වෙනකොට 60 වෙනවා. 2600 නේ 400ක් යනවා. ඔව් 60 වෙනවා. බුද්ධ වර්ෂ 4000 වෙනකොට 40යි. 5000 වෙනකොට 20යි. එතකොට ක්‍රමක්‍රමයෙන් අර බුදු ශාසනයේ මේ පවතින නිසා අද මේ තත්ත්වය තියෙන්නේ. දැන් පහුවෙන්න බුද්ධි අඩු වෙනකොට දැන් ක්‍රමක්‍රමයෙන් ගිලිහි යන ස්වභාවය දකින්න තියෙන්නේ. දැන් ඕක කොහොමම ගිහිල්ලා දැන් අවුරුදු 20 දක්වා සමහරට තුනුරුවන් විතරයි. පංචශීලෙත් නැහැ. තුනුරුවන් නැති වෙච්ච ගමන් 10ට බැස්සා. ශාසනීය. ඔව් 50 ඉවරයිනේ. ඔව්. ඉතින් දැන් මුලින් ඉඳලා නැති යන්න එපා. දැන් ඔක්කොම එකනෝද උනේ එකපාරට නැති වෙන්නේ නැහැ නේද? ආවිෂත් එක මේකෙත් බැස්මේ විදිහට එන්නේ. වාසිය පස්ස 80000කට ආපයි ආයිස ලඟිනකොට ඉතින් කුකුත් වෙනති කාන්නේ. ඔව් දැන් එතකොට දැන් ඊළඟට සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාවල අනිත් පැත්ත සකස් වෙනවානේ. 10න් පස්සේ. දැන් 10න් පස්සේ විනාශයක් තියෙනවානේ සත්ත්ව විනාශයක්. ඒ සත්ත්ව විනාශයෙන් ඉතිරි වෙන පිරිස් ඊළඟට පංචශීලයෙන් පළවෙනි ශික්ෂාපදේ ආරක්ෂා කරනවා. ඒක එතකොට විශ්ව දක්වා අයගෙන් ඇති වෙන පරපුර 20යි. ඒ අය අදත්තාදානයේ ආරක්ෂා කරනවා විශ්ව 40 දක්වා. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් මේ පරම්පරාව ගුණ ධර්ම එක වැඩි කරගන්න. මේක 80 දක්වා. අවශ්‍ය නගින කල් මේ තරම් විශාල දීර්ඝයක් නැහැ. ඒකට එකක් නේ නගින්නේ. සුද්ධාතක් යනකොට එකට එකක් නගින්නේ. ඉක්මනින්. බහින කාලේ තමයි 18 20. ඇටින් අර මේ විනාශ වෙන ස්වභාවය ඇති වෙයි කියලා හිතන්න බැරි ඒකයි. ආවිෂ පරමාවශ අඩු වෙන්න බුද්ධි අඩු වෙන්න දැන් මේ ශාසනයේ දැන් අද දැන් මේ යුගයේදී භාවනාවට අමුඩ වෙච්ච පිළිහෙල තව 20ක් යනකොට ඔකට මෙන්න වෙන්න පුළුවන්. හරිලක් අය. ඒ විදිහට ඒ පරිණාමය කර යන්න එකයි. හැබැයි කොහොම වුණත් ඔය අතරතුරේ මේ ඒවා රකින්න ආරක්ෂා කරන අය ඉන්නවා. ඉතින් 5000ක් යනවා. 50 වෙනකම් ඉන්නවා. මොකද 50 වෙනකම් මොකද මේ රහතුන්ගෙන් හිස් නැහැ කියලා දේශනා කළේ ඒකනේ. දැන් මොකද බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු දවසම එතනින් ධර්මයේ ශ්‍රවණය කළා මාර්ගඵල ලබන්න බැරි වෙච්ච අය නිවන් දකින්න බැරි වෙච්ච අය. ඒකට ඒ අයත් උපදිනවනේ. ඒකට ඒ අයට අර ශක්තිය තියෙනවනේ. ඒ නැති පිරිස් තමයි අර විදිහට ක්‍රමක්‍රම පරිහානි කරා යන්නේ. යාර කලාත්මක කරවගේ කෙනෙක් කියලා ඉතින් ඒක ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වගේ නේ. ඔව්. ඒ හිතවත් දෙන්නේ නැතුව මම. ඔව්. කලාත්මක කෙනෙක් වගේ. එහෙම කලාත්මක කෙනෙක් තමයි හිටින්නේ. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි මේ ලබලා තියෙන ජීවිතේ ප්‍රතිඵල ලබන එක. ඔය කාලේ දුරුත් මේ ලබලා තියෙන ජීවිතේ හොඳට වටහාගෙන මේ ජීවිතේ කරගන්න ඕනද කරගන්න ඕන. දැන් මේ ජීවිතේ කරගන්න පුළුවන් ප්‍රමාණය කරගත්තාට පස්සේ බියක් ඇති කරගන්න දෙයක් නැහැ. ආයෙ නැවත උගන්නත් මේ පුරුද්ද දෙනවනේ. එතකොට ඒ වරුද්ද තමන්ට නැති වෙන්නේ නැහනේ. උපරිම උත්සාහය තියෙන්න ඕන මේ ජීවිතේ කොහොම හරි ගොඩ දාගන්න. ඒ නිසා සමතේට වඩා හොඳයි විදර්ශනා කරන එක.
මේ ජීවිතේ පුළුවන් තරම් විදර්ශනාව ශක්තිමත් කරගන්න ඕනේ. සමුදයට වඩා. බුදු විදර්ශනාවෙන් ඇති කරගන්න කිසිම ධර්මතාවයක් නැසෙන්නේ නැහැ. මේ සමතේ ලෞකිකයි. පිළිනවා. පුළුවන් තරම් විදර්ශනාව ඒක ඕක විශාල ඉහළම පින්කම කිව්වෙත් ඒකනේ. මහත්ඵල මහා ආනිසංස ලැබෙන පින්කම් 17 අවසාන පින්කම. ඉහළම පින්කම. අසුරසනක් ගහන වෙලාවක් අනිත්‍ය සංඥාවේදී. මහ විශාල කාලයක්. නෑ අනිත්‍ය සංඥාව අසුරසනක් ගහන තරම් වෙලාවක් අවබෝධයෙන් කෙනෙක් මනසේ පැවැත්වුවා නම් මහත්ඵල මහා ආනිසංස පින්කම් වල ඉහළම පින්කම කිව්වා. මහත්ඵල මහා ආනිසංස ලැබෙන පින්කම්. එතකොට ඉතින් පෙන්නවා පළවෙනි මහත්ඵල මහා ආනිසංස ලැබෙන පින්කම තමයි සෝවාන් වෙච්ච කෙනෙකුට දානයක් තියෙනවා. දෙවෙනික සෝවාන් වෙච්ච 100 දෙනෙකුට දානයක් තියෙනවා. ඊට වඩා ආනිසංස තියෙනවා සකෘදාගාමී වෙච්ච එක්කෙනෙකුට දෙන්නේ. ඊට වඩා ආනිසංසයි සකෘදාගාමී වෙච්ච 100 දෙනෙකුට. ඊට වඩා ආනිසංසයි අනාගාමී වුණ එක්කෙනෙකුට දෙන්නේ. ඊට වඩා ආනිසංසයි අනාගාමී වෙච්ච 100 දෙනෙකුට දෙන්නේ. ඊට වඩා ආනිසංසයි රහත් වෙච්ච එක රහතන් වහන්සේ නමකට. ඊට වඩා ආනිසංසයි රහතන් වහන්සේලා 100 නමකට. ඊට වඩා ආනිසංසයි පසේබුදුරජාණන් වහන්සේ නමකට. ඊට වඩා ආනිසංසයි පසේබුදුරජාණන් වහන්සේලා 100 නමකට. ඊටත් වඩා ආනිසංසයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට. ඊටත් වඩා ආනිසංසයි බුදුපාමොක් මහා සංඝ රත්නය දන් දීම. ඊටත් වඩා ආනිසංසයි සිවුදිකින් වඩින මහා සංඝයාට වැඩින්න ආරාමයක් කරගන්න. ඊටත් වඩා ආනිසංසයි තුනුරුවන් සරණ යාම. ඊටත් වඩා මහත්ඵල මහානිසංසයි තුනුරුවන් සහිත පංචශීලයේ ආරක්ෂා කිරීම. ඊටත් වඩා ආනිසංසයි ගහේ ලස්සනට පිපිලා තියෙන මල කඩලා ගන්නවා අතට. මේ අතට ගත්ත මල නාසය ළඟට කිට්ටු කරලා ඒකේ සුවඳ ආග්‍රහණය කරන තරම් මේ පුංචි කාලේ. සියලු සත්වෝ සුපත්වෝ අවංකෝ මෙච්චිත අර පුංචි කාලේ වැඩි. ඊටත් වඩා ආනිසංසයි අසුරසනක් ගහන තරම් පුංචි කාලයක් අනිත්‍ය සංඥාව වැඩි. ඉතින් බලන්න. සංඥාසෙදී අපි මේ විදිහට අනුමාන ඥාණයෙන් දැන් අපි අනිත්‍ය සංඥාව මේක දැන් කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන වදනවා කියන්නේ. දැන් මේවයිට ඕක ප්‍රත්‍යක්ෂ කරගන්න 아무තු වෙනසක් ගන්න දෙයක් නෑ. වඩ වඩා යනකොට ඒක Tamanට ප්‍රත්‍යක්ෂ කරන්න අවස්ථාව වෙනවා. ප්‍රත්‍යක්ෂ අවස්ථාව දැන් අනුමාන ඥාණයෙන් තමයි මෙතන අනිත්‍ය සංඥාව අසුරසනක් ගහන තරම් වෙලාවක් වඩනවා කියලා කියන්නේ තමයි මේක හරියට දක් මේ වෙනස් වීම නේ අනිත්. සමහර දැන් මේ අනිත්‍ය කියන එක සංඥා. ඔව්. නිට්ටය කියන එක සංඥා. ඔව්. සුභ සංඥා අසුභ සංඥා. ඒකේ සියලු සංඥානේ. ඔව්. එතකොට සංඥා වේදිත නිරෝධය. සියලු සංඥාවන්ගේ නිරෝධය. නිරෝධය. එතකොට දැන් අනිත්‍ය සංඥාව ඒ කියන්නේ දැන් ඒකත් ඉක්මවා යන එකක් තමයි එතනනේ. ඔව්. ඔව් සියලුම සංඥා නිරෝධයෙන් දැක්සම. අනිත්‍ය සංඥාව කියන එකත් එතකොට අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා මේ ඔක්කොම ඒ ධර්මයනේ ඔය. ධර්මයක් අතහරින්න බෑ. ධර්මයක් අතහරින්න. ඈ? ඒ විදිහට දැන් ස්වභාවය අපි අනුමාන ඥානෙ බලනකොට මේක අනුමාන ඥානෙ තමයි ඒකම තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ. හරියට බලාගෙන යනකොට ඒ වෙනස් වීම තමයි ප්‍රත්‍යක්ෂ ඥානෙන් දකින්නේ. ඉතින් ඒ නිසා එන්නේ ඒ විදිහට පුරුදු වෙන්න ඕන. අසෝසනක් ගහන තරම් පුංචි කාලයක් බලන්න බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට දන් දෙනවා වඩා. සංඝික දානයක් දෙන්න කොච්චර සංඝයාට දානයක් දෙන්න කොච්චර මහන්සිද. මේ සිද්ධින් වලදී මහා සංඝයාට විහාරයක් ආරාමයක් කරන ඊට වඩා ඉගෙන කරන්නේ. සත පහක්වත් යන්නේ නැහැ නේ තුනුරුවන් සරණ යන්නේ. අර මහා විශාල ව්‍යාං කරලා ගන්නේ මට වඩා ආනිසංස වැඩි. මේ තුනුරුවන් සහිත පංචශීලයන්. මේ පහසුවෙන්ම කරන්න පුළුවන් පින්කම් හතරටම කිසිම විදමක් නැහැ. යෝනිසෝ මනසිකාරය විතරයි අවශ්‍ය. ඉහළ මානසික.
තෙරුවන් සරණ යාම කිව්වහම තෙරුවන් සරණ ගිහින් පංචශීලය ආරක්ෂා කිරීම අවශ්‍යයි. ඈ තෙරුවන් සරණ යාම කියන්නේ නේ මෙහෙමයි දැන් තුනුරුවන් සරණ යෑම ඊට පස්සේ තුනුරුවන් සහිත පංචශීලය. මොකද පංචශීලය කියලා කියන්නේ ලෝකේ පැවැත්මට පවතින සීලයක්. ඔක පංචශීලය කියන එක ලෝකේ පවතින එක. ඒක අබුද්ධෝත්පාද කාලෙත් පවතිනවා. බුද්ධෝත්පාද කාලයක ඔක වෙන්නේ පංචශීලයට තුනුරුවන් එකතු වෙනවා. බුද්ධෝත්පාද කාලෙ වෙන්නේ. මොකද පංචශීල සමාදන්ගෙන් තුනුරුවන් සරණ යනකොට සිල්වතේ තමයි. තුනුරුවන් සරණ යනකොට සිල්වතේ තමයි. නමුත් අර ශික්ෂාපදත් එකතු කරගත්තට පස්සේ ඒක ඊට වඩා බලවත් වෙනවා. මොකද දැන් බුදුන් දහම් සංගුණ තුනුරුවන් සරණ ගියා කියලා කියන්නේ තුනුරුවන් පිළිබඳ සර්තහව ඇති කර ගැනීම. එතකොට තුනුරුවන් සරණ ගිය සර්තහව ඇති කර නොසෙල්ලෙන්න අන්න සෝවාන් අංග 3ක්. තුනුරුවන් සරණ යාම තුන සෝවාන් අංග 3ක්. ඒකනේ අර ආනිසංස වැටියක් සංදිනට වඩා. හිතන්න පුළුවන් මේක මෙච්චර ආනිසංස ලැබෙන්නේ ඇයි කියලා. නෑ සෝවාන් අංග 3ක්. ඊළඟට පංචශීලය ආර්යකාන්ත සීලය මොකද වෙන්නේ සෝවාන්. සෝවාන් අංග 4 යුක්ත වුණාන් පස්සේ. ඒකයි තුනුරුවන් සරණ යාම කියලා සද්ධාව වචන සද්ධාව සීලය සරණ ගියාට පස්සේ අන්න සෝවාන් එතකොට. ඒ තුනුරුවන් සරණ යාම සමස ධර්මයේ සරණ ගිහිල්ලානේ. සරණ ගිහින්. පොඩි පංචශීලය අනිවාර්යයෙන්ම වේ. ඔව්. තුනුරුවන් සරණ ගිහින් කියලා රකින්නනේ. රකින්නවා. ඒ වගේ ඔන්න වගේ ඒ පහසුවෙන් කරන්න පුළුවන් පින්කම් අපි කරගන්න ඕනේ. වීඩන් නැතුව කරන්න පුළුවන් ඒවා. ජීවිතේ. සනස අසුසනක් ගන්නවා කියන්නේ මෙහෙම කරලා ගහන්නේ. ඔව්. දැන් බුදුරජාණන් සේවකී කොහොමද? ඈ. ඒතර වේගින් කරන්නේ තී කාලේ. අසුර ගසනවා කියලා කියන්නේ මේක මේ සුණකින්ට කතා කරන එක නෙවෙයි. ඈ. ඒ තරම් උපමාවක්. ඔව්. ඒ තරම් කාලේ. ඔව්. ඒ තරම් පුංචි කාලයක්. ඒ තරම් පුංචි කාලයක් නෙවෙයි දවසකට පැයක් බලන්න. පැයක් කරන ක්‍රියාවලිය දිහා බලන්න. ඒ ක්‍රියාවලිය අනිත් ස්වභාවය පන්සලනවා. ඒ ස්වභාවයට අනුරූපවම ඊළඟට ඒකේ නතර වෙන්නේ නැතුව පංච උපාදානස්කන්ධ රූප විනාශ වෙනකොට වටහා ගන්න ස්වභාවය. ඒක ඇතුලේ වේදනා සංඥා සංස්කාරික විදිහින් ක්‍රියාවලිය අපි බලනවා කියන්නේ මුලින් මේකනේ සංස්කාරනේ. ඒකේ ඒ ක්‍රියාවක් පාසා ඇති වෙච්ච සිත් පරම්පරාව බලන්න. සනසනක් විමාන හරියට පොල් ගෙඩිය ගත්තාම පොල් ගෙඩිය කියලා සංඥාව. ඔව්. ඒක බින්දහම පොල් ගෙඩිය කියන සංඥාව නෑ. බෑ දෙක කියන සංඥාව. ගහනකොට පොල් කියන සංඥාව. පොල් ගෙඩියත් වෙනස් වෙනවා වගේ සංඥාවක් වෙනස් වෙනවා. අනිත් ඒක අන්තම ලේසියෙන් හඳුනගන්න පුළුවන් දේ තමයි ගෙදර කුසී ඉන්නේ පොල් ගෙඩිය. පොල් ගෙඩිය අතට ගත්තේ පොල් ගෙඩිය. ආවුඩි ගත්ත ගැහුවා බින්දුනා දැන් පොල් ගෙඩියක් නෑ. බිඳුනියයි අනිත්‍ය නිසා. බින්දින පුළුවන්. ඔව්. ඉස්සෙල්ලා තිබුණේ ගෙඩියක්. හඳුනාගෙන තිබුණේ ගෙඩියක් හැටියට. අන්න සංඥාවක් නැ ගෙඩියක් නෑ. ඊට පස්සේ පොල් බෑ කියන සංඥාව ආවා. ගෑවට පස්සේ සංඥාව නෑ. ඊට පස්සේ පොල් ටික මිරිකුවා. මිරුවට පස්සේ පොල් කියන සංඥාව නෑ පොල් කිරි. හොද්දකට වැංජනයකට දැම්ම පොල් සංඥාවම නෑ. සනස පැය භාගයක පුරුදු කොච්චර වෙනසක් තිබුණා? ඒක සංඥාවෙත් වෙනවා බාහිර තියෙන එකත්
රූපේ වෙනස් වෙනස් අවධානය යොමු වෙනවද? හා ඒකනේ මං කිව්ව උතන තියෙන්නේ මේ මෙතන මේ කුස්සිය තුල තමයි මේ ටික තියෙන්නේ ගෙතර. ඒක දැන් ඒකේ දැන් යොමු වෙන්න බැරි කමක් තියෙනවා සාමාන්‍යයෙන්. ඒක දැන් කොච්චර හිතලා කරන්න ගියාම තොන ටික වෙලාවක් කරයි ඊට පස්සේ ආයමට වෙනවා. ඒ කියන්නේ හුරුවක් කුරුද්දක් නෑ. අන්තිම ආත්ම සංඥාව ඒකත් එක්ක ඒකත් එක තමයි දැන් ආත්ම සංඥාව කියන්නේ මේ සත්‍යය ආත්ම සංඥාව තියෙන නිසා තමයි ඒක අමාරු. ඊට වඩා අපි ඒක පුරු කරගෙන ගිහින් නැහැනේ පුරුදු කරගෙන ගිහින් නැහැනේ. ඒක අලුත් දෙයක් නේ. අපි ඒකට වැස්සට පුරුදු දැනට මනස වැටිලා. අර එතන අරකේ ඉන්නේ නැහැ. අපි ඔක ඒක බලාපොරොත්තුෙන් වාඩි වුණා කියාව කරන්නේ. නමුත් සුළු වෙලා යනකොට පෙර තැන්ට මනස ගිහිල්ලා. අන්න ඒ මාරු වෙන ස්වභාවය හඳුනා ගන්න ඕනේ ඉස්සෙල්ලා. එතන ඉස්සෙල්ලා ඒක හඳුනාගෙන නැවත අර තමන් තියාගත්ත දෙන්න මනස ගන්න ඕනේ. මුලින් හුරු වෙනවා කියන්නේ ඒකයි. වුණාවක් ඇති කරනවා කියන්නේ ඒකයි. දැන් එතන අපි උත්සාහයෙන් වේරියෙන් දැන් මේ සංඥාව හුරු කර ගන්න ඕන කියන බලාපොරොත්තුෙන් තමයි ඒ ක්‍රියාවට බහින්නේ. නමුත් අපි ක්‍රියාවට ඒ අදහසින් බැස්සට මනසේ තැන්පත්කමක් නැහැනේ. විසිරීමනේ තියෙන්නේ. ඒ විසිරෙන නිසා අර පුරුදු ගොදුරු වීමට මනස වැටෙනවා. අන්නේ වැටෙන අවස්ථාව සිළු වෙලාවක් හරි ගිහිල්ලා ආපහු හඳුනාගත්තට පස්සේ අර සංඥාවට ආයි ගන්න. නැවත ගන්නවා. ආන්නෙම නැවත ගන්නකොට ඒ සංඥාව තුන අරක පිහිටනවා. අර පෙර ටික අපි යටපත් කරනවා. මොකද උතන අපි උතනත් සිද්ධ කරන්නේ. පවතින සංස්කාර වලට ප්‍රතිවිරුද්ධ සංස්කාර ඇති කිරීම. සකස් කිරීම. එතකොට ඒ ප්‍රතිවිරුද්ධ සංස්කාර කොයි මොහොතේ හරි පවතිනට වඩා වැඩි වෙන්න ඕනේ. වැඩි වුණාට පස්සේ ඒ ටික යට කරගෙන අර ප්‍රතිවිරුද්ධ සංස්කාරට මතු වෙන්න බෑ. එතකොට මේක පිහිටලා ඉවරයි. ඒ දක්වා අර යෝනිසෝ මානසිකාරය මේක දිගට කර කර යන්න ඕනේ. ඒ පවතින සංස්කාර අපි හදලා තියෙන සකස් කරන සංස්කාරවලට මනස ওই විදිහට ක්‍රියාත්මක වෙන්නේ ওই ටික උටනේ. ඒකේ ශක්තිය බලවත්ව පවතින තුරු ඒකටම තමයි වැටෙන්නේ. එතකොට ඒ සංස්කාරයට වඩා තමන් සකස් කරන සංස්කාර බලවත් වුණාට පස්සේ අර පැත්ත මනස වැටෙන්නේ නැහැ. ඒ විදිහට ශක්තිමත් කරන්න ඕන. නැතුව බෑ. ඔක එකපාරටම කෙනෙකුට බෑ. කොච්චර නුවණින් යුක්ත කෙනෙක් වුණත් බෑ. කොච්චර නුවණ තිබුණත් බෑ එකපාරටම අල්ලගන්න බෑ. ඉතින් සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යද්දී ඔය වගේ හිතන්න උත්සාහ ගන්නවා. හැබැයි අපේ හිතට දැඩි කැමැත්තක් තියෙන දේවල් වලින් වෙන් වෙන්න උත්සාහ කරනකොට හිත ඇතුලේම විතර්ක වගේ මතුවලා එනවා. දැන් මම කියලා කෙනෙක් නැත්තම් ඇයි මේ මම කියන පුද්ගලයාව නිවනට යවන්න මෙච්චර මහන්සි වෙන්නේ? සමහරවිට ඒවා නිකන් මිත්‍යා දෘෂ්ටි හිතේට වගේ කියලා හිතන වෙලාවල් තියෙනවා. හිතම ආයෙත් ඒ ධර්මයෙන් ප්‍රයෝග කරගෙන තර්ක කරනවා. ඉතින් අර ඒ වගේ ලාට හිතට අපි උපදේශයක් දෙන්නේ කොහොමද? ඒ වගේ හිතේ වැඩපත් කරනවා. මේකනේ දැන් විතක්ක කෙරේ. දැන් විතක්ක කරන් දැන් අතන මේ සංඥාව තමන් ගත්තා සංඥාව විතක්ක කරනවා. ඒ විතර්ක කරන ඉස්සෙල්ලා උතන ඒ ස්වභාවය ඇති වෙන්න ඉස්සෙල්ලා අපි විතර්ක කරන්නේ කොහොමද? ඇති වෙච්ච සංඥාව. ඒ සංඥාවේ ස්වභාවය දකින්න පුළුවන්කම තියෙනවා. හඳුනාගත්තදී චේතනාවක් ඇති වුණා. ඒ චේතනාවක් තමයි විතර්ක කරන්නේ. ඒ චේතනාවේ ස්වභාවය බලන්න ඕන. අපි විතර්ක කළ යුතු එකක්ද නැති එකක්ද? විතර්ක කළ යුතුද නැද්ද කියන එක. ඒ විතර්ක කරන දේ තුල තමයි රාග දේශ මොහොන ඇති වෙන්නේ. ඒක අතහරින්න ඕනේ. ඒ ගන්නේ නැතුව හිතන්නේ නැතුව. රාග දේශ මොහොනින් තොරන. විරාග දෝෂ මොහොන ඒක අපි විතර්ක කරන්න ඕනේ. අනේ විතර්ක කරන දේ තුල බලන්න මෙතන ඇති වෙන්නේ රාග දේශ මොහොද. එහෙම නැත්නම් විරාග දෝෂ මොහොද කියලා බලන්න.
මොකද දැන් වාගේ වගේ දැන් අපි ගොඩාක්ම කැමති දේවල් වලින් වෙන වෙන හිත උත්සාහ කරන වෙලාවට වගේ තමයි වගේ දේවල් මතුවලා ඒක නවත්තන්න හදන්නේ වගේ කියලා දැනෙන්නේ. ඒක තමයි ඉතින් ඒ කැමැත්ත කියන්නේ එතන වඩාත්ම කියන්නේ බලවත් රාගයනේ එතන. ඒ බලවත්ම කැමති දේ ඉවත් කරන්න උත්සාහ කරන එක ඉඩ දෙන්නේ නැහැ නේ මනසේ. ඒක පුළුවන් තරම් උත්සාහයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ ඉතින්ට එන්න ඉස්සෙල්ලා අර බාහිර පුළුවන් තරම් අඩු කරගෙන යන්න ඕනේ. ඒ බලවාත්ම කැමති දේ කියන දේ ඉතිරි නොවන තත්ත්වයට බාහිරින් තමන් සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක හරියට අනිත්‍ය සංඥා හොඳට ප්‍රකට වෙනකොට මේ බලවත් කැමැත්තක් කියලා දෙයක් නැහැ. උපන්සේ කියන්නේ අවස්ථා නොදී සිටීම වගේ. එහෙම ආගයක් වගේ දේවල් ඉස්මතු වෙන්න අපි අවස්ථාවක් නොදී ඉන්නවා. මෙහෙමයි මේ රාග දේශ මොහ ඇති වෙන මේ රාගයත් අනිත්‍යයි කියලා තමයි දකින්න තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අනිත්‍ය විදිහට. ඒක සිතුවිල්ලක් පස්සේ. දුක නැත්නම් අනාත්ම විදිහට. මෙතන ඉතිරි පෞද්ගලයක් නැහැ කියන තත්ත්වයට තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒ කිසිම ගැටලුවක් නැහැ. එතකොට රාග දේශ මොහ ඒවයි කිසිම ඇති වුණාට කිසිම බාධාවක් නැහැ තමයි. ඒවයි අර අනිත්‍ය විදිහට අපි ඒක අර හුරු කරගෙන යනකොට පුදු කරගෙන යනකොට ඒකයි මම කිව්වේ අපි කරන ක්‍රියාවල් තුළ ඇති වෙන සිටිවිලි ඒවයි අනිත්‍ය ස්වභාවය දකින්න පුරුදු වෙන්න මුලින්ම පුරුදු වෙන්න ඕනේ කිව්වේ ඒකයි. ඒකේ ශක්තිමත් වෙනකොට Tamanට ඇලුම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබ දකින්නේ සියලු දේම අනිත්‍ය විදිහට. සියලු දේම අනිත්‍ය විදිහට දැක්කා වගේම ඔහු ඒ ජීවිතේ පැවතිච්ච ජීවිතේ කරපු සියලු කටයුතු කරනවා. හැබැයි කිසිම ඇලීමක් නැහැ ඒකට. ඒවා කළාට. යථාර්ථයේ දකිමින් ඒ තුල ඉඳගෙන ආයේ සියල්ල සිද්ධ කරන්නේ. ඒ තමන්ගේ පැවැත්මට ඕන කරන දෙයට පමණයි තමන් එතකොට නැඹුරු වෙන්නේ. මොකද මේ ජීවිතේ පැවැත්මට ඕන කරන දේ එකපාරටම අනිත්‍යයි කියලා අතාරින්න බෑ. 1000 ටික අනිත්‍යයි වැඩක් නැහැ කියලා අතාරලා දැම්ම මොකද වෙන්නේ? අනිත්‍යයි කියලා කවුරු අතාරින්නේ නැහැ ඒක. අවශ්‍යයි. අනිත්‍ය කියලා හොයන්නේ නැතුව හිටින්න. පැවැත්මක් නැහැනේ. ඉතින් පවතිනදී අනිත්‍ය බව දන්නවා. මේකත් අනිත්‍යයි අනිත්‍ය උනත් මේක පවතිනවා කාලේ. පවතින්න ඕන කරන ප්‍රතිපාදන දෙන්න ඕන. ප්‍රතිපාදන ආහාරය නොදී හිටියොත් මේක පවතින්නේ නැහැ. නුත් ආහාරය අනිත්‍ය බව දන්නවා. අනිත්‍ය බව තමයි අනිත්‍ය බව දැනගෙන ආහාරය ගන්නවා. ආහාරට ඕන කරන ද්‍රවයන් අනිත්‍ය බව දැනගු හොයනවා. මුත් එතන හොම් බැඳිලා නැහැ. තණ්හා බන්ධණයෙන් බැඳෙන්නේ නැහැ. ඒ අවශ්‍ය දේ ඒ අදාළ දේට ඒ කාර්යය තමයි යෙදෙනවා තෘෂ්ණාවෙන් නොබැඳි. ඔය විදිහට ජීවිතය හදාගෙන යන්න පුළුවන් නම් බොහොම ශ්‍රේෂ්ඨයි. බොහොම ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතය අද මිනිස්සුගේ ජීවිතය ගත්තට පස්සේ ඔය විදිහට බලාගෙන යන කෙනා තුල අඩු වෙන දේකුත් තියෙනවා. මොකද අනවශ්‍ය දේවල් ඉවත් වෙනවා. අද මිනිස්සු ජීවත් වෙන නිවසක් ගත්තට පස්සේ ඒ නිවසේ අනවශ්‍ය දේ ඉවත් වුණාට පස්සේ හොඳට ඉඩ කඩ තියෙනවා නිවස නිදා ගන්න හරියි. නැවතිත් ගන්නට දෙයක් නෑ. අවශ්‍ය දේ නෙවෙයි අනවශ්‍ය දේවල් නිවිලා තියෙනවා. අර අනිත් වේ දකින්න අනවශ්‍ය දේ ගන්නෙ නෑ ඊට පස්සේ. අවශ්‍ය දේ පමණයි ගන්න. අන්න පුදුම සැහැල්ලුවක් ජීවිතේ තුන. පුදුම සැහැල්ලුවක් ජීවිතේ ඇති වෙනවා. අනවශ්‍ය ටික ඉවත් වෙනකොට ජීවිතේ. අවශ්‍ය ටික විතරයි එතකොට තියෙන්නේ. එතකොට තමයි නැති කරන්න තියෙන්නේ අවශ්‍ය ටික දෙන්න තියෙන උස්නාව විතරයි. මහ ගොඩක් නෑ. ඒ ටික අනිත්‍ය දුක්ඛ විදිහට බලලා ඉවත් කරගන්න. ඉතින් බලන්න මේ විදිහට ටිකක් හුරු වෙලා බලන්න. ඒක මම කිව්වට නෑ Tamanටම ඒක තේරෙන්න ඕනේ. තමන්ටම ඒකේ ඒ ක්‍රියාවලියට බැහැලා ටිකක් දුර යනකොට Tamanට මේකේ වෙනස තේරෙනවා. මේ වෙනස තේරෙන්න මොකද ඒකටම නැඹුරු වෙන්නේ. මොකද එතන අර
පෙරට වඩා විශාල මානසික සුවයක් වෙනවා. මානසික කායික සුවයක් වෙනවා. එතකොට ඊ ඔස්සේ තමයි අර අනවශ්‍ය දේ බල ඉවත් කරන්නේ. ඒක ඔක විදර්ශනා නොකරම ඉවත් කරන්න බැරිද? අනවශ්‍ය දේවල්. ඒක පුළුවන්. ඒත් පුළුවන්. පුළුවන් කියලා කියන්නේ Taman ජීවත් වෙච්ච කාලය ගන්න. ඒක ක්‍රමය අවුරුදු 50ක් ජීවත් වුණා කියලා හිතන්න. යෝනිසෝ මනසිකාරයෙන් බලනවා මම මේ 50 අවුරුද්දක් ජීවත් වුණා මොනවද කරලා තියෙන්නේ. අන්න බලනවා. මේ 50 අවුරුද්දම කළා තියෙන දේ මොනවද කියලා බලන්න කොහොමද අපි අවුරුදු 50ක හොයන්නේ. දැන් ජීවත් වුණා කියන කාර්යයකදී විතර නිවසින්. එහෙනම් මේ 50 අවුරුද්දෙම හොයාපු දේ නිවසේ තමයි තියෙන්නේ. නිවසේ තියෙන්නේ මොනවද කියලා බලන්න. නිවසේ තියෙන දේ ආයතන 6ට වෙන් කරනවා. ඒ ආයතන සකනනාසී දිවකය තවත් ඕනනම් හිත මේ 6ට ප්‍රිය කරන දෙයට පරිබාහිර දෙයක් තියෙනවද කියලා බලන්න. එතකොට ඒ ආයතන වලට ප්‍රිය කරන දේ ඒ ආයතන පිළිවෙන් වෙන් කරනවා. වෙන් කළා ඇස කන නාසය දිවකය හිත ඇසට ප්‍රිය කරන දේ යම් තරමක් තියනවාද ඒක වෙන් කරනවා වෙන. ඔය ආයතන 6ට ගොඩ කරලා තියෙන ගෙදර තියෙන සම්පත් එක නුවණින් එක එක තැන් වල ගොඩ කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ තියෙනවා ඇසට කරකවයි කොච්චර තියෙනවා නුවණින් බලනවා. මේ 50 අවුරුද්දක් ජීවත් වෙච්ච මම කරපු දේ නෙමෙයි. ජීවත් වුණා කියලා. ඊට පස්සේ බලනවා මේ ඇසට මෙන්න මේ ටික ඇසට මේ ටික කන මේ ටික නාසයට මේ දිවට මේ කයට මේ ටික හිතට බලනකො ඉතුරු යමක් තියෙනවා. ඉතුරු තියෙනන් තමයි මට තියෙන්නේ. ඒ ප්‍රායෝගිකව මේ ඇයිට වෙන් කළා තව ඉතුරු වෙනවද කියලා බලනවා. ඉතුරු යමක් තියෙනවා ඒක මට ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් තමන් උතෙන්දි බලනවා දැන් එන මොනවද මම මේ කරලා තියෙන්නේ? අවුරුදු 50ක් මම ජීවත් වුණා. මේ ජීවත් වෙච්ච කාලේ මම කරලා තියෙන මොනවද? මේ ඇසට ඕන කියන දේ ඕන කියන දේ හොයලා දුන්න ඇහි වහලේ. එහෙනම් ඇහි හිරකාරයෙක් හැටියට මම වැඩ කළා තියෙනවා. කනේ, නාසයේ, දිවේ, කයේ මේ 6 දෙනාගේ හිරකාරයෙක් හැටියට මම වැඩ කරපෙගෙන කළා තියෙනවා. මට යමක් හොයාගන්න නැහැ. මේ 6 දෙනාගේ හිරකාරයෙක් හැටියට වැඩ කළා තියෙනවා. දැන් මේක ඉතින් මේක නෙවෙයි මගේ කාර්ය වෙන්න ඕනේ. සම්මා වායාමයේ ඉදිරියට ගන්නවා. මේ කාර්ය නෙවෙයි මේ 6 දෙනාගේ වහලෙක් විදියට වැඩ කිරීම නෙවෙයි මට අවශ්‍ය. මේ 6 දෙනා මගේ වහලුම් බවට පත් කර ගන්නවා. ඇසට ඕනේ කියන දේ ඊට පස්සේ මම යන්නේ නැහැ. මට යමක් ඕන නම් ඒකට ඇස යොදා ගන්න. ඒ ස්වභාවයට සම්මත වෙනවා. ඒක ප්‍රායෝගිකව. ඒක ප්‍රායෝගික කරගත්තාට පස්සේ ප්‍රායෝගික විදිහට තමයි ශක්තිමත් වෙන්න බෑ එතකොට. අද කරන්නේ මම යෝ ටික නේ 5000 ඉඳලම මේ 6 දෙනාගේ වහලෙක මේ හිර වෙලා ඉඳගෙන හිර දුක් විඳිනවා. සැප හැටියට. සැප කියන්නේ සිර දුක් විඳිනවා. බලන්න නැද්ද කියලා. තමන් බලන්න තමන් මෙතෙක් අවුරුදු 50ක් ජීවත් වුණා කියලා කියනකොට ඒ 50 තුල එකතු කරපු දේ එකතු කරලා තියෙන කාගේ උමනාවටද? එතකොට බලනවා ඇස කාටද අයිති? කන කාටද අයිති? නාසය කාටද අයිති? දිව, කය, සිත කාටද අයිති? එතකොට මාර්යා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ඇස මගේමයි. බුදුන් වහන්සේ කියන්නේ ඔව් මාර්යා ඇස උඹේ තමයි නමු. උඹට ඕන විදිහට මම ඇස හරියට කරන්නේ නැහැ. අපි කරලා තියෙන්නේ ඒක නෙමෙයි. මාර්යාට අයිති ඇස අපි සතුටු කරමින් මාර්යා සතුටු කළා.
ඒකනේ Tamanට මොකක් ඉතුරු වෙලා නැත්තේ අවසානට යනකොට. කන අපි සතුටු කරමින් මායя සතුටු කරනවා. මේ ආයතන 6 අපි ආයතන 6ට අවශ්‍ය පරිදි අපි සකස් වෙනවා කියලා කියන්නේ මායයට ඕන විදිහට අපි සකස් වෙනවා. ඒ මායя පරාජය කරන්න නම් අපි මේ ආයතන Tamanට අවශ්‍ය පරිදි ඉක්මවා ගන්නවා. Tamanගේ අවශ්‍යතාවයට නැමෙන සුළු බවට පත් කර ගන්නවා. ඒක එච්චර මහා අමාරු කාර්යයක් නෙමෙයි. ඒක තෝරා බේර ගත්තට පස්සේ සම්මා ශක්තිමත් වෙන සම්මා වායාමයක් අවශ්‍ය කරන එකට. ආර්ය මාර්ගයේ සම්මා වාය වීර්ය අවශ්‍ය කරන දැන් ඇසට ඕනෙකන ඕන තම දැන් පුරුදු වෙච්ච ඇස එයා ස්වාදෝස්යන් හැම වෙලාවක කැමති. නමුත් ඒ කැමැත්තට ඉඩ දෙන්නේ නැහැ. තමන් ඊට වඩා ශක්තිමත් වෙනවා. සම්මා වාය. සතියයි සම්මා වායමයි මේ දෙක. ඉතින් ඉන්නේ යනකොට ප්‍රායෝගිකවත් තමන්ට මේවා ටිකක් දුර හික්මවා ගන්න පුළුවන්. ඒ හික්මවා ගන්න ඉතින් නැමෙති ඊළඟට විදර්ශනාවට යන්න. එහෙම කරන්නත් පුළුවන්. ප්‍රායෝගිකව බලන්න ඕන ධර්මයේ ගත්තට පස්සේ ප්‍රායෝගිකව තමන්ට ඉවත් කරගන්න බැරි ඒ ක්ලේශයන් ඉවත් කරන්න ප්‍රායෝගිකව ක්‍රමසහ විදි තමන් නුවණ හොයන්න ඕනේ. හොයලා ඉවත් කරන්න. ඒක තමන් හොයා ගන්න. ඔක්කොම පිටි. ඉගෙනත් අපි හැමදාම මේක හිරකාරෙක් හැටියට හිර වෙලා ඉඳලා මෙහෙම යනවා. ඒ හිරමෙතරියෙන් නිදහස් වුණාට පස්සේ ඒක තමයි සැප කියලා දෙයක් ලෝකේ නෑ. මේක ඉතින් සැපක් නෑ. මේක තුල සැපයි කියලා යමක් දෙයක් නෙවෙයි. පරමාර්ථ වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් දුක සැප කියලා දෙකක් තියෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් තියෙන දුක සැප දෙක එකතු කරලා තියෙන බුදුන් වහන්සේට මොකටද? දුක්ඛාරය සත්‍යයට. එහෙනම් ඉතින් අපි සැපයි කියලා කියන්නේ අපිට ටිකක් සල්ලි ටිකක් යහමින් තියෙනවා නම් අපිට අතට පයට වැඩ කාර්යය තියන ඒ ඉදා ගත කරන ජීවිතේ සිතුවිලි ගන්න අන්න සැපයි. සැපයි කියලා හිතන්නේ. නෑ එතන සැප නෙවෙයි තියෙන දුක. එතන දුක තියෙන්නේ. ඇයි ඒ දුක් වෙන්නේ ඒක? දැන් දුක සැප වගේම සුගති දුගති. එතකොට ඔය දැන් මේක ආර්ය සත්‍යයට ඇතුළත් කරන හේතුව අපි හොයන්නේ. ඇයි මේ සැපයි කියන පරමාර්ථය මේ ලෝක සත්‍යයට එකතු කරේ? ඒක දුකයි කිය. කොහොමද වෙන්නේ? අපි සැපයි කියන්නේ කොහොමද මේ දුක වෙන්නේ? සාපේක්ෂව බලන හින්දා දැන් දුක කියන එක ගැන දැනගෙන ඒක අත්විඳලා පස්සේ සැපයි කියලා හිතනවා අර සාපේක්ෂව දුකට වඩා සැප විඳගෙන ඉන්න හින්දා අපි ගන්නවා සැපයි කියලා ගන්නවා නෑ මේක මේ තමයි ඉන්නේ අපි සැපයි කියලා හිතන්නේ අපිට කයට මනසට ඇති වෙන සහනය සංසිල්ල ප්‍රීතිය සතුට මේ ඔස්සේනේ අපි සැපයි කියලා තියාගෙන තියෙන්නේ ආස්වාදයේ කටුකත්වයක් පීඩාකාරී ස්වභාවයක් වෙන දේ අපි දුක කියලා ආදිනව ඔස්සේ තියාගෙන දුක සැප කියන දෙක. එතකොට දුක සැප කියන දේ ඊළඟට බෙදලා තුන්නා සුගති දුගති. දැන් සුගති දුගති කියන දෙක ගත්තට පස්සේ දැන් දුගතිය කියන්නේ සතර අපාය සුගතිය කියන්නේ බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක මක්ෂ. එතකොට කායිකව වාචසිකව මානසිකව අපි පින්කම් සිද්ධ කුසල් සිද්ධ කරමින් අපි සුගති භූමිය උපත ලබනවා. කායිකව වාචසිකව මානසිකව අකුසල කළා දුගතිය උපදිනවා. දැන් ක්‍රියාවන් දෙකක් නේ සිද්ධ කරන්නේ. නමුත් මේ ක්‍රියාවන් දෙක සිද්ධ කළා මේ දෙන්න ලැබූ ඵලය එකයි. මා අකුසල කළා දුගතිය උපන්න කුසල කළා සුගතිය ජාති දුගනේ දෙන්න වැටි ගන්න තියෙනවා. අන්න ඒ නිසා මේ දුක සත්‍ය දෙකම දුක්ඛාරී සත්‍යෙට තුලත් කරලා තියෙනවා. ඔව් ජාති දුක්ඛ. ඈ අකුසල කළත් ස්වභාවය ඉපදීමනේ.
නිසා ජාති දුක. ඒ ජාති දුක. අපි සපයි කියලා හිතන අපට අතට පයට වැඩ කරවන් ඉන්න කෙනෙක්. ජීවිතේ සපයි කියලා හිතන්න. ඒ වැඩ කර අතට පයට මුළු සම්පත්තිකම පරිත්‍යාග කරලා පුළුවන් ද උපන්න වෙලාවෙ ඉඳලා මේ වයසට යන ස්වභාවය නැති කරන්න. ඒකට වයසට යන්න යන්න ඇති වෙන පීඩාව ඒ දුක විඳින්න ඕන නැති කරන්න බෑ. ලෙඩ හැදෙන ස්වභාවය විඳින්න ඕන නැති කරන්න බෑ. සම්පත් වලින් වහන්න බෑනේ. මොන සම්පත් තිබුණා අපි සැප නම් ඉතින් පුළුවන්කම තියෙන්නේ නැහැ. සැප තියෙන ඕන තරම්. නමුත් ලෙඩක් ඇතිච්ච වෙලාවට පීඩාව විඳින්න. අර සම්පත් ප්‍රේට අරගෙන බෑ. ඊට පස්සේ ආයුෂයේ කර්මයේ වෙලා මරණයටපත් වෙනවා තව තත්පරයක්වත් අර මුළු සම්පතම දීලවත් පුරන තත්පරයක් ජීවත් වෙනවා. එතකොට ජීවත් වෙනකොට අපේ සම්පය දුක ඇති වෙන්නේ නැද්ද? ඒ සමාජයේ ජීවත් වෙන. අපේ සම්පය විඳින්න. තනේ දීලා බෑ. නමත්තා. ප්‍රේවිපයෝග දුක විඳින්න ඕනේ. අර තියෙන තනේ දීලා නමක් ගන්න බෑ. ඉතින් සම්පත් කොච්චරම තවත් බලාපොරොත්තු තියනවද? වයසට යන්නේ නැතුව ඉන්න බලාපොරොත්තු වෙනව නේ. බලාපොරොත්තු හරියන්නේ නැහැ. වයසට යන්නේ. බලාපොරොත්තු දෙන්න නොලැබී වේද? ලෙඩ නොවී ඉන්න. ලෙඩ හැදෙනවා. නොමැරී ඉන්න. නෑ මෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විතරක් නෙමෙයි. තවත් බොහෝ සම්පත් බලාපොරොත්තු ලැබෙන්නේ නැහැ. ජීවන සම්පත් දීලා බෑනේ ඒව නවත්තන්න බෑ. අනිවාර්යෙන් මේ ටික උපන්නු විඳින්න ඕන. මේ පංච උපාදානස්කන්ධ දුක දීදී අර මේ පංච උපාදාන දුක කොටස් තමයි දැන් වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම, ඉන්ද්‍රියම් මේරීම. මේ පංච උපාදානස්කන්ධ දුක. දීතික ස්වභාවයෙන් මොයේ දුටික විඳින අතරේ පංච උපාදානයේ පැවැත්ම නාන සමුදයෙන් අප්‍රමාණ දුක් වෙනවා. ඒක ගිය පොයට ගියම ඒ දුක් ටික විඳින්නේ නැහැ ඒකේ පවත්තන්න. ඉතින් බලන්න දුක මේ දුක් කාරණාටෙන් කාටවත් බේරෙන්න බෑ. ඉපදුනට ඒකයි මේක දුක්ඛ සත්‍ය විහැටි දේශනා කරන්නේ. මුලින්ම දුක්ඛ සත්‍යය. ඒක තමයි ජීවිතේ දකින්න ඕනේ. මෙන්න මේ දුක් කාරණාට දකින්න ඕනේ. අවබෝධයෙන් දකින්න ඕනේ. දුක්ඛ සත්‍ය වටහා ගන්න. මේක තුන මේ ස්වභාවය පවතිනවා. මේ සම්පත් වලින් නැති කරන්න බෑ, වහන්න බෑ. අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධය ඇති කරගත්තාට මේ දුක් ගොඩකට කවුද ඇලෙන්නේ? ඔය කාරණාට හොඳට නුවණින් දකින්න මේකට ඇලෙන්නේ නෑ, අල්ලගන්නේ නෑ. ඒ ස්වභාවය අන්න ඒ විදිහට බලන්න ඕනේ. ඉතින් ඔය ටික නොදැක්කනම් අපිට බුදු කෙනෙකුත් නෑ. බෝසත්න් වහන්සේ තුනෙන් දැක්කනම්. ඒ ටික දැක්ක නිසා තමයි බුදු කෙනෙක් හැටියට ආවේ. ඒ ටික අපට කියලා කිසිම වෙනසක් නැහැ. තමන්ගේ ජීවිතේ ගවේෂණය කරගෙන යන්න ওই ටික තුල. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණීය තමයි අපි ආරම්භය. ආරම්භය කියන්නේ. ඒක අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. අමුතුවෙන් හිතලා හොයන්න දෙයක් නැහැ. අනිත්‍ය දුක්ඛ මේ ආරම්භය. ඒ ටික උනා ඉස්සලා විතරක් නෙවෙයි මහල්ලේ ක්ලිනික් මැරිච්ච මිනිස්සු. මෙතනින්ද යන්න ඕන. ධර්මයේ මුලට අපි බහැලා චෙන්නලා ගියා නම් මේ ධර්මයේ කොතනකවත් අපර වර්ධින්නේ නැහැ. මහල්ලේ. අවුරුදු 15 විශේෂ දකින්න ඕන. අවුරුදු 60 70 තත්ත්වය. මේ සත්‍යෙටමපත් වෙනවා. මහල්ලෙක් දකිනකොට මනස ගන්න ඕන තමන් කෙරේ. ඒක තමන්ට නැඹුරු කරගන්න. මේ මගේ අනාගත ඉරණම. මට වෙන්න තියෙන දෙයක්. පෙර නිමිත්තක්. ඒ පෙර නිමිති ගැන ඔය හතට කියන්නේ. ලෙඩා දකිනකොටත් එහෙමයි. අද ලෙඩ නෑ හෙට හැදෙන්න පුළුවන්. මට වෙන්න තියෙන දෙයක්. මැරිච්ච මාසේ
මේ අනාගතේ මට වෙන්න තියෙන දේ. අන්න මාර්ගයක් ලෙඩකම යා අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ ත්‍රිලක්ෂණයට තියෙන්නේ. ඔතන ත්‍රිලක්ෂණය විතරක් නෙවෙයි දුක්ඛ සත්‍යයක් තියෙනවා. ඔය නිමිති තුන තුල. ඔය නිමිති තුන ගවේෂණය කරගෙන යන්න පුළුවන් නම් නුවණ. දුක්ඛ සත්‍ය අල්ල ගන්න පුළුවන්. සමුදය සත්‍යත් අල්ල ගන්න. මේ නිමිති තුන ගවේෂණය කරගෙන යනවා. දැන් බලන්න එතන මේ දැන් ඔය මේ නිමිති තුන නෙක්ඛම්මේ තමයි පැවිදිරුවා. නෙක්මුනේ මේ නිමිති තුන අරගෙන මේ නිමිති තුන තමයි ගවේෂණය කළේ. මේ නිමිති තුන දකින්නවත් එක්කම ඇති වෙච්ච විපරිණාමයේ බෝසතාණන් වහන්සේගේ බලන්න වෙනස. රාම්‍ය සුරාම්‍ය සුබ අද කාටද මෙහෙම වගේ මහල් මන්දිර තියෙන සැපයට. එතකොට චක්‍රවර්ති රජ සැප. මේ ඔක්කොම අතහරින්න පුළුවන් උනේ මේ තමන්ගේ අනාගතේ දැක්ක හින්දා. තමන්ට වෙන දේ මේ අනාගතේ මට වෙන්න තියෙනවා. මේ ස්වභාවය නේද ගවේෂණය කළේ. එතකොට අතන දැක්කා වයසේ අනිත්‍ය ස්වභාවය වෙනස් වෙනක දැක්ක වෙනස් වීම අනිත්‍යයි. ලෙඩ වීම සැපක් දුකයි. එහෙනම් මේ මරණයටපත් මේ පවතින්නේ නැහැ අනාත්ම. එතකොට දුක්ඛ සත්‍ය මොනවද දේශනා කරලා තියෙන්නේ? මේක ගවේෂණය කරලා ගිහිල්ලා අවසානයේ දුක්ඛ සත්‍ය දේශනා කරලා දුක්ඛ සත්‍ය මේ නිමිති තුන නැද්ද? ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. ඉතින් දුක්ඛ සත්‍ය මොනේ දේශනා දුක්ඛ සත්‍ය නම් තියෙන මේ නිමිති තුනයි. ඊළඟට බැලුවයි ඇයි මැරෙන්නේ? ඇයි දෙට වෙන්නේ? ඇයි වයසට ජරාවටපත් වෙන්නේ? ජාති දුක්ඛ. අර ප්‍රධාන කාරණා අතර මෙතන දුක්ඛ සත්‍ය මෙතනයි. එතකොට දැන් මේ තුන නැද්ද? පටිසමුප්පාද. ඇයි ජරා මරණ තියෙන්නේ? පටිසමුප්පාදය අගන්නේ. අවසානයි. ඉතින් වෙනවා ජරා මරණ වලින් අවිද්‍යාවට. ඒ ජරා මරණය කියන්නේ ජාති නිසා ජාති හටගත්තේ උපාදාන භවය නිසා භවය හටගත්තේ උපාදාන උපාදාන හටගත්තේ තෘෂ්ණාව තෘෂ්ණාව හටගත්තේ වේදනාව නිසා වේදනාව හටගත්තේ සලා ස්පර්ශයෙන් ස්පර්ශ හටගත්තේ සලායතන සලායතන හටගත්තේ නාම රූප නිසා නාම රූප හටගත්තේ විඥානෙ විඥානය හටගත්තේ සංස්කාර සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසා අවිද්‍යාව හටගත්තේ ආශ්‍රව ධර්ම නිසා. එතකොට එතන ඉඳලා දැන් ඉතින් දැන් ඊට පස්සේ එතකොට මේ එනම් මේ පරිසම්පාදික සම්පූර්ණ සමුදේ. දැන් ආශ්‍රව ධර්ම ඇති නොවන නම් අවිද්‍යාවට ගන්නේ නැහැ. ආශ්‍රව ධර්ම හටගත්තේ ඇසුරු කිරීම නිසා. ඇසුරු කරේ මොනවද? ඇසකන්නාදී දිවකයි හිත. අන්න ඇසකන්නාදී දිවකයි හිත මන්න මේක සංවර කිරීමේ ආශ්‍රවය කළා. ආශ්‍රවය වෙනකොට අවිද්‍යාවශය වුණා. අවිද්‍යාවශය වෙන සංස්කාර. අවිද්‍යාව නිරෝධ වෙන සංස්කාර නිපා. එකින් කනින්ත කරන් දෙන්නේ නැහැ. ආශ්‍රව ධර්මයට ඇසුරු කිරීම ඇසකනාසේ දිවකයි හිත. ඒ ටිකමනේ අර ප්‍රායෝගිකවත් මං කිව්වේ. අර විදිහට බලලා හරි අඩු කරගන්න කියනවා. ඒක ඇසකනාසේ දිවකයි හිත මේ ටිකෙන් ආශ්‍රව ධර්ම උපදින්නේ නැති සත්‍යවත් මේ ටිකපත් කරගන්න. එතකොට අවිද්‍යාවත් ඉවරයි, තණ්හාවත් ඉවරයි, භව ගමන ඉවරයි. ඉතින් මහා විශාල දේශනාවක්. මුළු ත්‍රිපිටකයම තියෙනවා. මේ නිමිති තුන තුන. බෝසතාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය නම් මේ දැන් ඉවසලත් දෙන්නා. ඔව්. ලෙඩෙක් මහලෙක් බලන දක්වනවා. ඒක තමයි. දැන් බලාගෙන ගිය දැන් එතන ඒ මොහොතේදී
නෙවෙයි එතනින් බැසගත්තට පස්සේ දැන් මේ ඇති වුණා මේක දකින්න මේ මගේ මට අනාගතේ වෙන්න තියෙන දෙයක් කියන මහා නිබ්බිදාවක් මහා කලකිරීමක් ඇති වුණා. ඒ නිසා අත්තිකින මත ආනියෝගයට වැන්නා. මේ ඔක්කොම එකපාරට මට හැරලා දැම්මා. ඒ නිසා අත්තිකින මත ආනියෝගයට වැටෙන්නේ ඒකයි. නෑ ඒකත් ගිහිල්ලා ඒකත් වටහා ගත්තා වුණා මේකත් නෙවෙයි. ඊට පස්සේ මධ්‍යස්ථ කළා. ඇස කන නාසය දිව වහයට මධ්‍යස්ථ කරගත්තා. අන්තයකට වැටෙන්නේ. ඒවා ක්‍රමක්‍රමයෙන් පාලනය කරගෙන ආවා. ඒ පාලනය කරන හිලා තමයි මෙතනින් මේ නිමිති තුන ගවේෂණය කළා. ගවේෂණය කරන එතනම අහුණා මේ දුක්ඛාර සත්‍යය කාරණාටි. ඒකට හේතුවත් එතනම අහුණා. අවිද්‍යාව දක්වා. ඊට පස්සේ අවිද්‍යාව දක්වා අවිද්‍යාවට හේතුව ආශ්‍රව ඇසුරු කිරීමෙන් හට ගන්නාදී ආශ්‍රව ධර්මය. ඇසුරු කිරීමෙන් හට ගන්නාදී නිරෝධය යන නිවන දැක්ක. එතන බලන්න ලස්සනට මේ නිමිති තුන තුලින්ම අවිත් තියෙන අරගෙන තියෙන ධර්මතාවය. ඒ ඔය ටික අපි හැමදාම දකින්න ටික. අපි හැමදාම දකින්න ටික තමයි මේ ඔය ටික නමුත් අපේ මනස මොහොතකටවත් ඒකේ ඉදිරියට වැටෙන්නේ නැහැ. අද අපි වයසක අය දැක්කට, හැරයට යන දැක්කට කවදාවත් හිතන්නේ නැහැ නේ මට වෙන දෙයක් කියලා. නෑ හිතන්නේ. නෑ ඒක දකින්න දේ තමයි අපි අල්ල ගන්න ඕනේ. මේ Tamanට වෙන දෙයක් හැටියට ගන්න. දැන් බොහෝතන වහන්සේ Tamanට වෙන දෙයක් හැටියට මේක නොගත්තා නම් බුදු වෙන්න බෑනේ. අර සම්පත්තිය එපා වෙන්නේ නෑනේ. එනිසා මේක Tamanට වෙන දෙයක් හැටියට අල්ලගෙන බලාගෙන යන්නේ අපගෙන නිමිති. මග දොටේ යනකොට එන වයසක මිනිසයා මේක තමන් මේ தත්ත්වය දකින්න ඕනේ. ඒක තමන්ගේ ජීවිතේ. ඕක නිවන් දකින්න නෙමෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 20 30 දකින්නවා නම් අවුරුදු 60 70 වයස තමන් දකින්නවා නම් ඕකේ ගත කරන ලෞකික ජීවිතය සපෝට් කරගන්නත් ඒක හේතු වෙනවා. වයසට යනවා මේ කිසිවක් කර කියා ගන්න බැරි කෙනෙක් මේ தත්ත්වෙට මම බත්න ජීවත් වෙන්නේ කොහොමද යහපත්. එහෙනම් මේ හම්බ කරන ඒවා නාස්ති කරන්නේ නැහැ. අනවශ්‍ය විදිහට විනාශ කරන්නේ නැහැ. විදාට වොන්ට ආරක්ෂා කරගන්න ලෞකික ජීවිතය. ලෙඩ වෙන බව ලෙඩ හැදෙන්නේ ඉස්සෙල්ලා අවශ්‍ය සම්පත් හොයන්න. ඒ විදිහට ඒ ලෞකික ජීවිතේ සපෝට් කරගන්නත් අරක හේතුවක් කරගන්න පුළුවන් බලනවා. ඒ නිසා උන්ට ඔය ධර්ම කාරණා මහා විශාල මේ සූත්‍ර නේ පොඩි ධර්මතා අරගෙන ඒක නුවණින් බෙදා බලන්නේ. ඒකට මේ හැමතරකදීම පේනවා මේ කුඩා ධර්මතාවයක් තුල ඉඳගෙන තමයි මේ විශාල දේශනා කොටකට ගියේ. බහලා තියෙන්නේ. ඒක මේ සතර පෙර නිමිති කියලා කිව්වට පස්සේ ඒක අපි දා කාලේ නම් අපිත් තෝවා දන්නේ නැහැ. සතර පෙර නිමිති ඇහුවොත් මේවා තමයි කියලා කියන්න ගන්නවා අර්ථයක්. ඒකේ ඇතුලේ ගැප් බෙදා තියෙන ධර්ම දකින්නේ නැහැ. ඒ වචනේ අර්ථය උසන්නසේ පෙර නිමිති කියලා පෙර නිමිති කියවනේ. ඉතින් බලාගෙන ගියාට පස්සේ මේ ත්‍රිපිටක ධර්මයේම මූල බීජය. අනිත්‍යකනා. එතනින් අල්ලගෙන ගියාට පස්සේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ කෙනෙකුට අමතරව ඊ ලක්ෂණත්වය තමන් බලබලා මනස තමන්ගේ හදා යනවා නම් ආයේ කොහොමවත් මුලා වෙන්න තනක් නෑ. ඒක තමයි ඒක හරියට දර්ශනේ දකිමිනු යන්නේ. ඒකට රැවටීමක් මුලාවීමක් නැහැ. මේ කොයි මොහොතේ හරි තමන්ට නිබ්බිදාව හට ගන්නවා ඒක. නිබ්බිදාව හටගත්තා පස්සේ විරාගය. ඉතින් මම බය වෙන්න දෙයක් නැහැ. නිබ්බිදාව හටගත්තා නම් අන්න විරාගය හටගන්න නිබ්බිදාව විරාග මිදින්න. මිදුණාට පස්සේ විරාගය දැනගන්න මොකද මිදුනේ? කීනාද අතිබිතිම නැති කළා. බ්‍රහ්මචර්ය සම්පූර්ණ කළා. ඊටකොට ආන්න මෙතනින්ද යන්න. අන්න මහා සූත්‍ර හොයන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔය සතර පෙර නිමිති හොඳට ගවේෂණය. හොඳට ගවේෂණය කරලා පෙර නිමිති 3. ත්‍රිලක්ෂණයට අරගෙන. ඒ තුනම දුක. ඒ තුනම ඒ කාරණාට Taman දුකටපත් වෙන අවස්ථාවල් ටික යෝනිසෝමනසිකාරය නුවණින් ඒක තෝරා බේරාගෙන වටහා ගන්න.
මොනේ සනස් මේගොල්ලෝ කොහොමද වගේ මේක වෙලායි ඉතින් කරන්න. ඔන්න ඔය පොතේ ඇති ඕක බලාගෙන යන ක්‍රමය. ඔය පොතේ දිනන කාමරට අපෙන් කන්න ගිහින්. දැන් බඩගිනි ඇති බණ ඇහුවට බඩගින්න. Saya kahama